Net FM Unlimited Balloon Nuki Kata. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් සුපුරුදු බදාදා දිනේ Net FM Unlimited දේශපාලන සංවාදය අපි ආරම්භ කරනවා. දැන් මැතිවරණ පැවැත්විලා අලුත් ආණ්ඩුවක් පත් වෙලා ඉල්ලපු බලය ජනමතය හරහාම ඡන්දයෙන් ලැබිලා අද දවසේ කැබිනට් මණ්ඩලයත් රැස් වෙලා හෙට නවවන පාර්ලිමේන්තුවේ මංගල පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වෙන දිනය. මෙතනින් එහාට අවුරුදු 5ක කාල සීමාවක් සඳහා රටේ ජනතාව තබා තිබුණු බලාපොරොත්තු කොයි ආකාරයෙන්ද බලය දුන්නු කණ්ඩායම ඉටු කරන්නේ කියන කාරණය දිහාව රටක් බලාගෙන ඉන්න කාල සීමාවක මේ පත්වුණු රජයේ වගකීම් බහර වුණු රාජ්‍ය අමාත්‍යවරයෙකුට අද දවසේ අපි ආරාධනා කළා Net FM Unlimited සංවාදයට. ඔබව කලින් දැනුවත් කළ පරිදි ජාතික උරුම ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය ඇමතිතුමා කළුතර දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාපගත්තු මන්ත්‍රීවරයා දැන් රාජ්‍ය අමාත්‍යවරයෙක් බවට පත් වෙලා ඉන්නවා විදුර වික්‍රමනායක මැතිතුමා. අයිබෝන් බොහොම කැමැත්තෙන් විදුර වික්‍රමනායක මැතිතුමා ඔබතුමා පිළිගන්නවා. අයිබෝන්. ලැබුණු අමාත්‍ය ධුරය පිළිබඳව සතුටුද? මේ ඔස්සේ යමක් කරන්න පුළුවන් කියන බලාපොරොත්තුවෙන්ද ඉන්නේ? අපි එතනින් ආරම්භ කරමු. අවංකව කියනවා නම් මේ විෂය සම්බන්ධව මට යම්කිසි ආධුනික භාවයක් තියෙනවා. ඉස්කෝලේ යන කාලේ ඉඳන් ඔය සංගීතයේ චිත්‍ර නැටුම් කළා. ඒ වගේම මැටි වැඩ, අත් වැඩ, ලී වැඩ, යකඩ වැඩත් කළා. නමුත් එතනින් පස්සේ අපි අර දිගින් දිගටම පුහුණු කරේ විද්‍යාව ඒ ධාරාවේනේ. ඉතින් මේවා ටික ටික මග ඇරුණා. හැබැයි මොනවා වුණත් අපි සියලු දෙනාම සත්වය හැටියට, මනුෂ්‍ය හැටියට කලාව කියන දේ, සෞන්දර්ය කියන දේ අපේ සිත් තුළ තියෙන දෙයක්. ඒ වගේම අභිමානය කියන දේ නිරන්තරයෙන් අපි ළඟ තියෙන දෙයක්. එතකොට මේ අභිමානයයි කලාවයි සම්බන්ධ වෙච්ච වැඩපිළිවෙලක් තමයි ඔය අපේ විෂය පතේට එකතු වෙලා තියෙන්නේ. අපි ජාතික උරුමයන් කියන්නේ අපේ අභිමානය. ප්‍රාසංගික කලා ඊළඟට ඒට දෙන සුබ සාධන කටයුතු ඒවා ඔක්කොම යාර කලාව කියන පැත්තට තමයි යන්නේ. එතෙන්දී සමහර අය හිතුවා අපි මේවා බාර ගන්න එකක් නෑ. ඒක මදි කැබිනට් අමාත්‍ය ධූරයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේ දේවල් ඉතින් එක එක්කෙනාගේ බලාපොරොත්තු ඒගොල්ලෝ කිව්වා. මනෝජ් ඉතින් මේ ඡන්දේ තිබ්බ ඇමතිලා තෝරන්නද නැත්නම් මන්ත්‍රීලා තෝරන්නද? නියෝජිතව තෝරන ඡන්දෙනේ. නියෝජිතවනේ. එතකොට මන්ත්‍රීවරු තෝරන්නේ. එතනින් එහා පැත්ත ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට තමයි බහර වෙන්නේ. කොයි කණ්ඩායමද කැබිනට් අමාත්‍යවරු හැටියට පත් කරන්න කියලා. අපි ඡන්දේ වෙනකම් විතරයි මං කටයුතු කල්පනා කරේ. එහෙම කරලා තමයි මැතිවරණයට මුහුණ දුන්නේ. ඒකින්ද ඒ සතුට හෝ අසතුට කියන දේ අපි යමක් ලැබුණු පළියටම හෝ නොලැබුණු පළියට තීන්දුව ගන්න හොඳ නැහැ. මේක ටික දවසක් කරලා ඒකේ තෘප්තිමත් භාවයක් නැත්තම් තමයි අපිට අර අසතුට කියන දේ ලැබෙන්නේ. අපිට තෘප්තිමත් වෙන්න පුළුවන් නම් සතුට කියන දේ ලැබෙනවා. ඔව් ඔබතුමාලා ජනතාව ළඟට ගිහිල්ලා ඡන්දෙ ඉල්ලලා ජනතාව තමන්ගේ නියෝජිතය විදිහට ඔබතුමාලාව තෝරාපත් කරගෙන තියෙනවා. එතනින් එහාට ඉදිරි ගමන යන්න එහෙම විභවයක් තියෙනවා, එහෙම හැකියාවක් තියෙනවා, එහෙම විශ්වාසයක් තියෙනවා කියන පිරිසක්නේ තෝරගන්නේ. ඒක ජනාධිපතිතුමාට, අගමැතිතුමාට බාර වැඩක්. එතකොට ඒ ඔවුන්ට පැවරිලා තියෙන කාර්යනේ සමහර වෙලාවට
උසුළු විසුළුවට ලක් වෙනවා. සමහරලාට අභියෝගයට ලක් වෙනවා. සමහරලාට ඒ පිළිබඳව සාධනීයව කතා කරනවා. මේ හැම පැත්තක්ම මේක කතා කරනවානේ අපි. හර සහ බැර, ධන සහ ඍණ, ඒ කියන්නේ දකින්න විදිය. ක්‍රමයෙන් නෙමෙයි අපි කතා කරමු. එතකොට මේ ඔබතුමාට හිතෙන්නේ ජනාධිපතිතුමා අගමැතිතුමා එකතු වෙලා ඉදිරි අවුරුදු 5 රටට වග කියන ආණ්ඩුවක් කරන්න වැඩපිළිවෙලක් කරන් යන්න එහෙම විභවයක් තියෙන. එහෙම වැඩ කරන්න පුළුවන්. හොඳම පිරිසද තෝරගෙන තියෙන්නේ රට ගැන හිතලා, අනාගතය ගැන හිතලා, ආණ්ඩුව ගැන හිතලා. එතුමන්ලගේ මිම්මෙන් හොඳම පිරිස වෙන්න ඇතිනේ. දැන් ඔබෙන් ඇහුවොත් මේ පිරිසද හොඳ කියලා ඔබ සමහර අය කියන්නේ මේගොල්ලෝ හොඳයි මේගොල්ලෝ හොඳ නැහැ. තවත් කෙනෙක්ගෙන් ඇහුවොත් ඒත් ඒකම කියයි. සමහරලාට මගෙන් ඇහුවොත් මමත් කිය මේ අය නෙමෙයි. මෙන්න මේ කණ්ඩායම හොඳයි. මේගොල්ලෝ හොඳ නැහැ. ඒක ඕක සාපේක්ෂ දෙයක්. නමුත් අපි හිතන්නේ ඉතින් ජනාධිපතිතුමා අගමැතිතුමා එකට එකතු වෙලා මේ හොඳම කණ්ඩායම ඒක තමුන් එක්කත් වැඩ කරන්න පුළුවන් විශ්වාසවන්තම කණ්ඩායමනේ තේරුවානේ. ඒක තේරුවා කියලා තමයි අපි හිතන්නේ. නමුත් මං කියවනේ මේක ටික දවසක් යනකොට තමයි මෙහි තිබෙන ඒ කියන්නේ මේ කොයිතරම් දුරට මේ තෝරගත් අය ඒ වැඩේට සුදුසුද කියන එක. විෂයන් විද්‍යානුකූල වූ පමණින් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. තෝරගන්න පුද්ගලයනුත් විද්‍යානුකූල විය යුතුයි. ඒ කියන්නේ ඒ වගකීම් බාර දෙන පුද්ගලයා වගකීම් බාර දෙන්න. එතනට මේනම් මම එකතු කරගන්න ඔබතුමාගේ පළවෙනි උත්තරේ මේ වැඩේ නම් මට ආදුනිකයි කියලා කිව්වනේ. ආදුනික නොවන මට ලැබුණා නම් ඒ කියන්නේ මට කරන්න තිබුණා නම් කියලා හිතන විෂයන් මේ අතරේ තියෙනවද? අපි ඉගෙන මං කිව්වනේ අපි ඉගෙන ගත්ත යම් දේවල් තියෙනවා කෘෂිකර්මය වගේ දේවල්. ඒ වගේ දේවල් අපිට ආදුනික නැහැ. හැබැයි ඔබ කලින් අමාත්‍ය මණ්ඩලයේ කලින් වගකීම් දරද්දී කෘෂිකර්ම රාජ්‍ය මැතිවරයානේ. ඔව්. එතකොට ඒක ඔබට ආදුනික නැහැ. නෑ ඒක අපි කෘෂිකර්මයේ තමයි ඔබේ උපාධියටත් පශ්චාත් උපාධියටත් ඒකේම දිගටම අපි කරගෙන ආවා. මගේ මතක හැටියට 6 වෙනි ශ්‍රේණියේ ඉඳන් දිගටම කෘෂිකර්මයේ විෂයක් හැටියට අපි කරලා තියෙනවා. හදාරලා තියෙනවා. ඉන් පස්සේ විශ්වවිද්‍යාලෙත් ඊට පස්සේ පශ්චාත් උපාධියටත් ඒ වගේම මේ කෘෂිකර්මය තමයි අපි හැදෑරුවේ. ඒකින්ද ඒකේ තියෙන ආධුනික භාවය මොකද මේවා යම් වෙනස් වීම් වෙනවා. ඒ ක්‍රමවේදයන් තුළ යම් වෙනස් වීම් වුණත් මූල ධර්ම එකයි. එතකොට නමුත් දැන් මේක මම ආධුනික කියලා කිව්වේ මේවා පිළිබඳව මේ දිග පළල ගැඹුර පිළිබඳව අපි හොඳට අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම නැතුව අපි කවදාවත් මේවා බාර ගන්න නරකයි කියලා මට හිතෙනවා. මට හිතුණා මේක අපිට අභියෝගයක්. අභියෝගයකුත් ජීවිතේට එකතු වෙන එක හොඳයිනේ. ඔව්. ඒකට මේ අභියෝගය මම බාරගත්තා. යමක් කරන්න පුළුවන් කියලා. ඒ වගේම විශේෂයෙන්ම අපේ රටේ අපි ගොඩක් වෙලාවට තෘප්තිමත් වෙන්න සතුටු වෙන්නේ ඒ අයව දැකලා. ඒ අයව අහලා. නමුත් මේ පුද්ගලයෝ ටික කාලයක් යනකොට ජීවිතේ ඊ타ත්ම අසරණ භාවයට පත් වෙනවා. මම මේ කතා කරන්නේ කලාකරුවන් සම්බන්ධව. ඒ කලාකරුව අග්‍රගණ්‍ය කලාකරුවෙක් වෙන්නටත් පුළුවන්. අපේ ගමේ ඉන්න ඔය පෙරහැරකට සම්බන්ධ වෙන එහෙමත් නැත්නම් අවමගුල් උත්සවයකට ඒ වගේම අවමගුලට සම්බන්ධ වෙන මංගල උත්සවයකට සම්බන්ධ වෙන එහෙම කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒගොල්ලෝ කොයි ආකාරයටද අපි ඉදිරියට එන්නේ කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. මේ සියලු දෙනාම කලාකරුවා. එතකොට මෙන්න මේ මිනිසුන්ට මේ අයට ඒගොල්ලන්ගේ ජීවිතය අර අපිව සතුටු කරලා අපිව තෘප්තිමත් කරලා ඒ අයගේ අවසාන ජීවිතයේ අවසාන කාලේ එහෙම නැත්නම් බැරි වෙන අවස්ථාවක අවසාන කාලේ නොවෙන්නට පුළුවන්. බැරි වෙන අවස්ථාවක ඇයි අපිට බැරි ඔවුන්ව සතුටු කරන්න? ඔවුන්ව තෘප්තිමත් කරන්න. අන්නේ අභියෝගය එක්ක තමයි මම තීරණය කළේ. අනිවාර්යයෙන්ම මේක අපි අරගෙන කරනවා. ඒ වගේම තමයි මම කියවනේ අභිමානය කියන දේ. අද අපිට අභිමානය කියන දේ නැති වෙගෙන යනවා. අපේ රටේ අභිමානය කියන දේ අපේ මිනිස්සු අතර ඒ අභිමානයක් නැහැ. දැන් අපි කල්පනා කරා මේකට අලුත් වැඩපිළිවෙලක් බොහොම නිර්මාණශීලී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළොත් අපෙන් නැති වෙච්ච අභිමානය ගිලිහිච්ච ජාතිකත්වය නැවත අපේ මිනිස්සුන්ට ආරෝපණය කරන්න පුළුවන් වෙයි.
ඔව්. අපි තව ගැඹුරට ගිහිල්ලා ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමු. දැන් ඕනම රැකියාවක ඒ කියන්නේ ඒක සමාන බවක් අර අපි කියන්නේ මේ ඊක්වලිටි එකක් තියෙන්න ඕන කියලා. ඕනේ ලෝකේ දියුණු රටවල් ගොඩක් එහෙමනේ. හැම රැකියාවකම අවශ්‍යතාවයක් සමාජයට තියෙනවනේ. කලාකරුවන් සම්බන්ධෙනුත් එහෙම අවශ්‍යතාවයක් තියෙනවා. ඔවුන්ට ඒ නිසි ඇගයුම, නිසි වටිනාකම, නිසි අභිමානය, නිසි තැන අපේ සමාජය තුළ ලැබිලා තියෙන කියන කාරණේ තවදුරටත් විග්‍රහ කරලා මේ විෂය ඇතුළේ වැඩ කරන්න ඔබතුමාට වටිනාකමක් වගකීමක් ලැබිලා තියෙනවා. අපි ඒක තවදුරටත් සාකච්ඡා කරමු. දැන් මේ අමාත්‍යවරුන් පත් කිරීම පිළිබඳවනේ අපි කතා කරමින් හිටියේ. විද්‍යාත්මක බව එහෙම නැත්නම් ඒ කියන්නේ වගකීම් ලැබෙන ආකාරය පිළිබඳව. දැන් මේ සමහර තැන්වල සාකච්ඡා වෙනවා ජනතාවට බාර දීපු වගකීම සමහර තැන්වල ජනතාව ඉෂ්ට කරලා තියෙනවා කියලා. සමහර දිස්ත්‍රික්කවල ඉස්සරහින් එයි කියලා හිතපු අයට ඒ දිස්ත්‍රික්කවල ජනතාව ඒ විදිහට සැලකුවේ නැහැ. සමහර අය ලැයිස්තුවල බොහොම යටින් හිටියේ. තව පිරිසක් ගෙදර යවලා තියෙනවා ජනතාව. ජනතාවට දීපු පණිවිඩයක් අහලා තියෙනවා. තව පැත්තකින් මේ 3-2ක් පාර්ලිමේන්තුවේ ආසන මන්ත්‍රී ආසන වලින්ම ලැබුණට ආණ්ඩුවේ ප්‍රධානීන්වත් මං හිතන්නේ විශ්වාස කරා කියලා අන්තිම මොහොත වෙනකනුත් අපිට 3-2ක් හම්බ වෙයි කියලා. ඒකට හේතුව එහෙම නැත්නම් කියලා උත්තරත් අපිට ලැබුණානේ. ඊට පස්සේ මොකක්ද කරන්න කියන එක. ඒ කියන්නේ ජනතාව ඇහුම්කන් දීලා යම් ප්‍රතිචාරයක් දක්වලා තියෙනවා. ඒ ප්‍රතිචාරයට ජනතාවට පිළිගන්න පුළුවන් උත්තරයක් මේ වෙනකොට ලැබිලා තියෙනවා කියලා ඔබතුමා හිතනවාද? සාධනීය මට්ටමේ උත්තරයක් තියෙනවා කියලා අපිට හිතෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි මනුජ අපි අපේ රටේ මිනිස්සු සාමී කතා කරන මම පවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සහ මහින්ද රාජපක්ෂ මහත්මයා ගැන විශ්වාසයක් තියෙනවා. මේ රට වෙනස් කරන්න අපිට අවශ්‍ය තැනට ගෙනියන්න ශක්තියක් ඒ දෙපළට තියෙනවා කියන එක අපිට විශ්වාසයි. හැබැයි මේක පුද්ගල කේන්ද්‍රීය එකක් නෙමෙයි. ඒක එහෙම වෙන්න බෑ. මේකේ අරමුණු, ඉලක්ක, ක්‍රමවේදයන්, පසුවිපරම් මේ ඔක්කොම තියෙන වැඩපිළිවෙලක් වෙන්නට ඕනේ. ඒකට තමයි එතුමාලට සහයෝගයට තවත් අය එකතු කරගන්නේ. කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, ඊළඟට මන්ත්‍රීවරු ඔය ආදී වශයෙන් සහ සමස්ත පාර්ලිමේන්තුවම කියන එක පිළිබඳව මම මේක මෙතෙන්දි කියනවා. අපි සමස්ත පාර්ලිමේන්තුවක් කියලා ගැන කියන්නේ මනෝජ් පාර්ලිමේන්තුවට පත් වුණාට පස්සේ එතනට ඇතුළට යනකොට අපේ තියෙන වෙන පක්ෂ ප්‍රතිපත්ති වේවා, පක්ෂ ගැතිභාවයන් වේවා, අපි අතර තියෙන ඒ අපේ තුල තියෙන මතභේද මතවාදයේ සියල්ලම දොර ළඟ තියලා පාර්ලිමේන්තුවේ දොර ළඟ තියලා අපි ඇතුළට යන්න ඕනේ. පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවයේ රැකෙන්නේ රට වෙනුවෙන් සහ මුළු මහත් ජනතාව වෙනුවෙන්ම ක්‍රියාත්මක කිරීම තුළ. විනා පක්ෂවලට හෝ පුද්ගල න්‍යාය පත්‍රවලට ගැතිව කටයුතු කිරීම නිසා නෙමෙයි. හැබැයි ඒක දකින්න නෑනේ. හරි අඩුවෙන් එහෙම දකින්න තියෙනවා විදුර ඇමතුමා. නෑ. දකින්න අඩුද වැඩිද කියන එක නෙමෙයි. මම කිව්වේ විය යුතු දේ එකයි. එතකොට ඒකට ප්‍රධාන හේතුවක් තමයි විවිධ පක්ෂවලින් තෝරා ගන්න අපේක්ෂකයෝ. දැන් ඔබ කිව්වා ජනතාව හරියට හරි දේ කරලා තියෙනවා. ඔව් ජනතාව කරා. ඒ පිළිබඳව අපි ජනතාවට නැවත අපේ ගෞරවය පුද කරන්නට ඕනේ. ඒ අය හරි තේරීම කළා. ඒකට ප්‍රධානම ශක්තිය උනේ දැන් මේ කාලයක් පුරා මේ රටේ වරින් වර පැන නැගුණු ප්‍රශ්න. ඒ වගේම ජනතාවගේ පැත්තෙන් අර ජනතාවගේ අභිමානයට එව නැත්නම් රටේ අභිමානයට කැලලක් වෙන දේශපාලඥයෝ ඉවත් කළ යුතුයි කියන තැන ජනතාව හිටියා. දැන් අපි උදාහරණයකට යම් මට්ටමකට යම් මට්ටමකට ඒ කියන්නේ ජනතාව වෙනදට වැඩිය ඡන්දදායකයා හිතන විදිය වෙනස් කියලා පෙනුණා. හැබැයි ඒක සම්පූර්ණයෙන් සාධනීයද කියලත් අපිට තවදුරටත් ප්‍රශ්න කරන්න ඉතුරු වෙයි.
මතන්නේ මාධ්‍ය ප්‍රශ්න කරන විදියට සමාජ මාධ්‍යවල ජනතාව පිළිතුරු දෙන විදියට ප්‍රතිචාර දක්වන විදියට ඒක එහෙම්මම වෙලා නැහැ කියලාත් පේන්න තියෙනවා. දැන් ඒක අපි ආරම්භ කරේ මේ රටේ. දැන් උදාහරණයක් විදියට කැබිනට් මණ්ඩලයේ පත් වෙච්ච දවසෙත් ඒ පිළිබඳව ප්‍රතිරෝධයන් සමාජ මාධ්‍ය ලිව්වනේ. ඒ කියන්නේ තමන්ගේ ප්‍රතිචාරය සහ ප්‍රතිපෝෂණය දෙකම දකින්න පුළුවන් තැන හින්දා මම සමාජ මාධ්‍ය උදාහරණට අරගත්තේ. එතකොට දැන් අපි බලමු බෞගේ ජනාධිපතිවරණය ගන්නකො මන්නොත් මේ ජනතාව නිසි විදිහට හිතුවේ නැත්නම් ඒ කියන්නේ හරි විදිහට හිතලා කටයුතු නොකළා නම් ජනාධිපති පුටුවේ වාඩි ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නෙමෙයි. අන්නේ ඔය ඔතන ඉඳන් තමයි පටන් ගත්තේ. හැබැයි ඔය තීන්දුවට ජනතාව ආවේ අර පාස්කු ප්‍රහාරයත් එක්ක. පාස්කු ඉරිදා සිද්ධ වුණු මහා විනාශයත් එක්ක තමයි මේ රටේ ජනතාව පැහැදිලි තීරණයක් ගත්තා. එතකොට මේ පාර්ලිමේන්තුව මේ ආකාරයට පත් කළ යුතුයි කියන තීරණයක් ගත්තේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ නම ඉස්සරහා කතිරේ සලකුණු කරන වෙලාවෙම ඊළඟ පාර්ලිමේන්තුව ගෝඨාභය මහත්තයාගේ පාර්ලිමේන්තුවක් විය යුතුයි කියන තැනත් හිටියා. මේක මේ හදිස්සියේ හම්බු ලෙස ගත්ත තීරණයක් නෙමෙයි ජනතාව. මේ වගේ තීන්දුව තීරණ ඉතිහාසය පුරා අපි දැක්කා. 977 සමගි පෙරමුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගි පෙරමුණු ආණ්ඩුව තිබුණා. ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවට පත් වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අන්තම් පරාජයක් ඉතිහාසයේ ලැබපු අන්තම් පරාජය හිමි වෙනවා. ඒ තීන්දුව ගත්තේ ඒ මැතිවරණයේදී ඒ ආසන්නයේ නෙමෙයි. අවුරුදු 2කට 3කට විතර ඉස්සෙල්ලා. සමහන් ඊළඟට 94 එක්සත් ජාතික පක්ෂයේ පරිදේව යුතුයි කියන තීරණය මේ ජනතාව ගත්තේ 89 දී. 89 දූෂිත මැතිවරණ වැඩපිළිවෙලත් එක්ක ජනතාව තීන්දුවක් ගත්තා. ඒ වගේම තමයි මෙවර ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති ධුරයට පත් වීම. මේවා දැන් අපි බැලුවොත් ඇත්තරම ධනාත්මක විදිහට හිතපු තැන් මිනිස්සු. සාමාන්‍යයෙන් ස්වරූපය මොකද්ද? ආණ්ඩුවේ අඩුලුහුඬුකම් නිසා විරුද්ධ පක්ෂය මොකක් වුණත් කමක් නැහැ එකට බලය එන එකක් නේ අපේ රටේ තිබුණේ. ඔක තමයි අපේ රටේ කාලයක් තිස්සෙම පැවතගෙන ආපු වැඩපිළිවෙල. නමුත් දැන් ඒකෙන් වෙනස් වෙලා. මිනිස්සු ධනාත්මකව හිතන්න පටන් ගන්න තියෙනවා. ඒක දේශපාලන පක්ෂවලට විදුර ක්‍රනායක මැතිතුමා අභියෝගයක්නේ. දැන් ඔබතුමාලගේ කඳවුරම ඔබතුමාලගේ කණ්ඩායම්ම කියනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධුරයට පත්වෙන්න ප්‍රධාන හේතුවක් තමයි ඔහු දේශපාලනයේ ක්‍රියාදාමයේ නොහිටපු එක. අනිවාර්යයෙන්. ඒක ඔබතුමාලගේ විශ්ලේෂණවල තියෙනවා. ඔබේ රජයේ ප්‍රධානීන් පවා කියනවා. එතකොට ප්‍රධාන දේශපාලන පක්ෂවලටත් පිළිගන්න වෙලා තියෙනවා ඉස්සරට වඩා පාවෙන ඡන්ද වැඩි කියලා. එතකොට ඒගොල්ලෝ මොහොතින් මොහොත අර ලේන් බැඳීමක් නැති නිසා තීරණ ගන්නවා. මේ ප්‍රතිඵලයම උපරිම වශයෙන් තව අවුරුදු 5කින් ලබන්න නම් මොනවද නොවිය යුත්තේ ඔබ හිතන්නේ? එකක් තමයි මිනිස්සු මම අර කිව්වනේ මේ රටට අහිත කර අපේ රටට අභිමානය වගේම අපිට පුද්ගලයන්ට තියෙන අභිමානයටත් කැලලක් වෙනවා. ඒ කියන්නේ මට පුළුවන්කමක් තියෙන්න ඕනේ. කොහොම සරලව කියනවා නම් මම මනෝජ්ට ඡන්දයක් දීලා පාර්ලිමේන්තුවට ඇරියා. එතකොට මට පුළුවන්කමක් තියෙන්න ඕනේ මම යන තැනක කියන්නේ අපි මේ අපේ മന്ത്രിවරයා. හැබැයි മന്ത്രിවරයා හොරකම් කරන එක්කෙනෙක් නා. മന്ത്രിවරයා දූෂිතයෙක් නා වංචනිකයෙක් නා. ඒ අභිමානය මට තියෙනවද? මේ එක පැත්තක් බලන්න ඕනේ අපි. ඊළඟට තමයි අර සාමූහික වගකීම කියන දේ. ඒ සාමූහිකව කොයි ආකාරයකටද ඒ වගකීම දරන්නේ? ඔය දෙක ගැටෙනවා නේද විදුර ඇමතුමා? ගැටෙන වෙලාවල් එනවා. අන්න එතකොට තමයි මම අර පාර්ලිමේන්තුව ගැන කිව්වනේ. එතෙන්දී හෘද සාක්ෂියට එකඟව ක්‍රියාත්මක වීමේ නිදහස තියෙන්නට ඕනේ മന്ത്രിවරයෙකුට. දැන් සාමූහිකත්වය කියලා තියෙන ඒ නිදහස නැති කරලා තියෙන එක නේද ගොඩක් වෙලාවට? නෑ ඒක තමන්ගේ කඳවුරේ කෙනෙකුට එරෙහි වෙන්න තියෙන ඉඩ හරි අඩුයිනේ. ඒක බින්දමනේ සාමූහිකත්වය. මොකද්ද අපේ කඳවුර?
කවුරුණත් දේශපාලන කඳවුර තමන් එක්ක ඒ මොහොතේ හිට ගන්න පිරිස. නෑ පාර්ලිමේන්තුවට ඇතුල් වෙනකොට මං කිව්වා දොර ළඟ තියලා ඒ සියලුම දේවල් මතභේද මතවාද ඒ සියල්ලක්ම දොර ළඟ තියලායි අපි ඇතුල් වෙන්න ඕනේ. අපි වැඩ කරන්නේ රටට ජනතාවට. අපේ ස්වාමිවරු ජනතාව ඒක අමතක කරන්න එපා. මේ මෙතනයි අපි පටලව ගන්නෙ. අපි සේවකයෝ. මම ඔබේ සේවකෙක්. මම මේ රටේ මිනිසුන්ගේ සේවකෙක්. එහෙම නැතුව මම ස්වාමියෙක් නෙමෙයි. අවාසනාවකට මේක පැටලිලා දින් දැන්. ඔව්. ඒ තමයි. ඒ ගනුදෙනුව තියෙන්නේ ඒ අවබෝධය තියෙන්නේ පාර්ලිමේන්තුව විසිරෝපු දවසේ ඉඳලා ඡන්දය සලකුණු කරන දවසේ හවස 4 වෙනකන් විතරයි. ඒක වැරදි. ඒක තමයි කියන්නේ මේවා දැන් ඔබ කිව්වා යම් කිසි මට්ටමක දැන් අපි අරගෙන බලන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේයි කියන ඍජුවම සහ ඌට ගැළපෙන ඒ කියන යම් මතවාදයක් ගොඩ නැගුණා ඒ අය බැතිවරණ ඔය මනාප ලයිස්තුවේ කොතනද ඉන්නේ? එයයි ඉහෙලින්ම වගේ හැම එකකම ඉහෙලින් වගේ ඉන්නවා. ඔබතුමත් කළුතර ලයිස්තුවේ පළවෙනියා. ඒ විශ්වාසයෙන් දේ ජනතාව තියලා තින්නේ එහෙමද? ඒක ජනතාවගේ මන් දන්නේ කාලයක් තිස්සේ අපි අතර තිබිච්ච එකක් නිසා වෙන්න ඇති. ඒ වගේම ජනතාව බැලුවා මේ මට හිතෙන දේ. මොකද මම පෝස්ටරයක්වත් කටවුට් එකක් බැනර් එකක් ඒවා කිසිම දෙයක් කරන්නේ. කොට ජනතාවට අවශ්‍ය වුණා මම එතනින් තව ප්‍රශ්නයක් මතු කරන්නද? දැන් මැතිවරණ ක්‍රමය වෙනස් වෙන්න ඕන කියලා ලොකු සංවාදයක් තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව අපේක්ෂකයෙකුට දිස්ත්‍රික්කයක් ඇතුලේ දුවන්න බෑ. ලොකු වියදමක් දරන්න වෙනවා. හැම ආසනයකම හැම ගමකටම ගිහිල්ලා ජනතාවට කතා කරන්න වෙනවා. ස්ටේජ් ගහන්න වෙනවා. සංවිධායකයෝ හොයා ගන්න වෙනවා. හරි මහන්සි ලොකු වියදමක් දරන්න වෙනවා. හැබැයි ඔය ක්‍රමයේ ඇතුලේ මේ පාර විදුර වික්‍රමනායක මනාපල 1,40,000කට වැඩි කළුතරින් අරගත්තේ. ඉතින් එතකොට ඒ අමාරු වැඩේ කරලාද මොකක්ද මේකේ පොඩි නොගැලපීමක් එහෙනම් තියෙනව නේද? දේශපාලඥයෝ වෙන සමහර ලාට කියන්නේ බොරුද? ඒක දානගේ වැඩ පිළිවෙල අනුවනේ. ඒක එක්කෙනාගේ වැඩ පිළිවෙල අනුව. දැන් සමහර අය රැස්වීමක් තියෙන තැනට සල්ලි දෙනවා. මම කියන්නේ වෙච්ච දේවල්. මගෙන් අහන්න එපා කොහෙද කියලා. මේ සමහර රැස්වීම තියෙන තැනට සල්ලි දෙනවා. ඊළඟට මත් වතුර කෝට එකක් දෙනවා. ඒ කියන්නේ මේ සතියට මේ ඔය ඒ කණ්ඩායමට. ඉතින් මේ ඊළඟට කටවුට් එකක් දානවා නම් ගාණක් දෙනවා. එහෙම වැඩපිළිවෙලක් ගියා. ඒ වගේම සාද පැවැත්වීම. හෝටලයකට නැත්නම් ශාලාවකට ගෙනල්ලා සාද පැවැත්වීම. මනෝජ් මට තියෙන ප්‍රහෙලිකාව මේකයි. ඕවා ඔක්කොම හරි කියමු අපි එකගයි කියලා ඔය ඔක්කොටම. නමුත් අපි මත් වතුර වලින් මිනිස්සෙක්ව ජීවත් කරන එකද කරන්නේ මරණ එකද කරන්නේ. එතකොට මේ මත් වතුර දීලා මිනිසුන් අසරණ කරන දේශපාලඥයින්ට ලබා දිය යුතු දඬුවම කුමක්ද? මේක හැමදාම මට තියෙන බරපතල ප්‍රශ්නයක්. මොකද ඒවටත් ගැති වෙන කණ්ඩායමකුත් ඉන්නවා. ඒවට ගැති වෙන කණ්ඩායමකුත් ඉන්නවා. මම කියාගෙන ආවේ දැන් මේ සෝබන සංස්කෘතියක් තියුණානේ දේශපාලනේ තියෙන සෝබන සංස්කෘතියක්. සෝබමාන සංස්කෘතියකුත් තියෙනවා. මම කියන්නේ සෝබන සංස්කෘතිය. ඒතකොට සෝබන සංස්කෘතිය තුළ ඔන්න වාහන එනවා 7ක් 8ක් විතර එනවා 10ක් විතර එනවා කියමු. එක වාහනයක් ඉස්සරහින් යනවා. ඒ වාහනේ තියෙන රතිංචා. දෙවනි වාහනේ එනවා ටික තියෙන මල් මාලා. දැන් අන්තිමට තමයි අපේක්ෂකයා එන්නේ. දැන් මේ යාගෙම කණ්ඩායම ගිහිල්ලා රතිඤ්ඤා පත්තු කරලා අර මල් මාල ටික දාලා ජය වේවා කියලා ඉතින් දැන් වාහන 7-8ක යනකොට අඩු වශයෙන් 5 දෙනා ගානේ ගත්තත් එතන 40ක් නේ. ඉතින් අර අතන 5 දෙනෙක් හිටියත් 50ක වගේ කණ්ඩායම පේනවා. ඉතින් මේ සෝබන සංස්කෘතියට එරෙහිව
ඒ සෝබන සංස්කෘතිය නඩත්තු කරන්න ලොකු වියදමක් යනවා. ඔබ අර කිව්වනේ මෙහෙම ගිහිල්ලා ඒ ලොකු විමුදලක් අවශ්‍යයි කියලා කියනවා කියලා. ඔව්. අන්න ඒකට විරුද්ධවයි අපි ක්‍රියාත්මක වුණේ. ඉඳුරාම පටහැනියු. ඔව්. අඩු වශයෙන් මේ දැන්වීමක්වත් කියන රූපවාහිනී මම අන්තිම දවස් දෙකේ අර කෙනෙක් අහලා මං කෝ යාට සල්ලි තියෙනවා නම් ඔයා දාන්න. හැබැයි මගේ මන්ට ඔක වැඩක් නැහැ, තේරුමක් නැති වෙයි, කොහොමත් ප්‍රතිඵලය හොඳ වෙයි කියලා. නමුත් ඒ පුද්ගලයාත් දැඩි අවශ්‍යතාවය නිසා ඒක කරා. ඒ අරෙන්න මං කිසිම දෙයක් එහෙම දැන්වීමක්වත් දැම්මේ නැහැ. ඔව්. මගේ වාහනේ ස්ටිකර් එකක්වත් නැහැ. මං ගියේ තනි වාහනින්. අලුත් දේශපාලනය මොකද අපි හැමදාම කතා කරනවා විතරයිනේ මනෝජ් මේවා. ඔව්. දැන් මං අහන්නේ විදුර ඇමතුමා එහෙනම් මොකද්ද මේ ආරවුල? දැන් ඡන්දයෙන් පස්සෙත් කතා කරන්නේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න. ඔව්. එහෙනම් මේක කරන්න අමාරුයි දේශපාලනඥයින්ට කියලා. දැන් එහෙමනම් දැන් ඔය කතාවයි ගැලපෙන්නේ නැහැ. මැතිවරණ ක්‍රමය වෙනස් වෙන්නේ උයේ යුත්තේ ඇයි? මැතිවරණ ක්‍රමය වෙනස් විය යුත්තේ ඡන්දදායකයාට, ඒ කියන්නේ අපේ ස්වාමියාට කිට්ටු සේවකයෙක් අවශ්‍යයි. දැන් අපි ගමු කළුතර දිස්ත්‍රික්කය කියන එක. එහෙම නැත්නම් ඕනේ දිස්ත්‍රික්කයක් ගන්න. ඔය දිස්ත්‍රික්කවල ආසන තියෙනවනේ වෙන් වෙලා. එක පක්ෂකින්වත් අපේක්ෂකෙක් නැති ආසන කොච්චර තියෙනවද? එතකොට ඒ මිනිස්සුන්ට සේවය කරන්නේ ඒගොල්ලෝ ඡන්දෙ දීපු අය මනාප දීපු පරිදි ඒක කරගන්නවා විය හැකියි. හැබැයි අර බැඳීම තියනවාද? බැඳීම තියනවාද? අන්න එතනයි ගැටලුව. ඒකටයි ඡන්ද ක්‍රමය වෙනස් විය යුත්තේ. මේ ඡන්ද ක්‍රමය වෙනස් විය යුත්තේ ඍජුවම ජනතාවට වග කියන. මේක ජනතාවට වග කියන මැතිවරණ ක්‍රමයක් නෙමෙයි. ඔබ කියන්නේ අර කතාව නෙමේ කතාව, ඕකයි කතාව. මේකයි සිද්ධ වෙන්න ඕනේ. ඉතින් අරක මේ මනෝජ් වෙන්නේ එක එක්කෙනාගේ පෞරුෂය, එක එක්කෙනාගේ හැකියාව, දක්ෂතාවය සහ නිර්මාණශීලී භාවය උඩ. එහෙමයි. දැන් මේ මැතිවරණය පුරා මං ගැන කියලා මේ වැඩසටහනට මේ පුම්බ ගන්න නෙමෙයි හදන්නේ. මං ලොකු රැස්වීම් කළේ නෑනේ. එක මේක ලොකු රැස්වීමයි කළේ මහින්ද රාජපක්ෂ මහත්තයා ආපු දවසේ ඔරණ රැස්වීමක් කළා. ඒක විතරයි ලොකු රැස්වීම. වෙන දෙවනි පෙළ, පළවෙනි පෙළ ඒව මොකුත් නැහැ. සංගීත කණ්ඩායම් නැත. ඇත්තටම මටත් ටිකක් පොදුවක් තියෙනවා බලාගෙන ගියාම කොහොමද මේක කරේ කියන එක. මේ ප්‍රතිඵලය ගත්තේ. ඉතින් ඒකත් එක්ක මම හිතනවා මේක කරන්න පුළුවන්, ප්‍රායෝගිකව කරන්න පුළුවන්. හැබැයි විශ්වාසය කියන දේ හරි වැදගත් මනෝජ්. විශ්වාසය. එකක් මං ගැන තියෙන විශ්වාසය. අනිත් එක තමයි මම ජනතාව ගැන තියෙන විශ්වාසය සහ ජනතාව මං ගැන තියෙන විශ්වාසය. අන්නේ විශ්වාසය එකතු වුණොත් හරියට එකට එකතු වුණොත් එහෙනම් ඔබ ඔය කියන මුදල් ඒව මෙය මොකුත් ඕනේ නැහැ. හොඳයි, අපි තවදුරටත් කතා කරමු. අපි විරාමයක් ලබා ගන්නවා. ජාතික උරුම ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යතුමා විදුර වික්‍රමනායක මැතිතුමත් එක්ක අපි අන්ලිමිටඩ් සංවාදයේ දීලා ඉන්නේ. අපිට කෙටි විරාමයක් දෙන්න. ඉතා ඉක්මනින් අපි නැවත හමු වෙනවා. Net FM Unlimited බැලුම් ගලී නොකී කතා. Net FM Unlimited බැලුම් ගලී නොකී කතා. හොඳ, අපි නැවතත් net FM unlimited සමග විදුර වික්‍රමනායක රාජ්‍ය ඇමතුමත් එක්ක අපි අද අන්ලිමිටඩ් සංවාදයේ දීලා ඉන්නේ. අපි මේ මැතිවරණ ක්‍රමය, ප්‍රතිඵලය, වගකීම් බෙදා දීම මේ වගේ කාරණා පිළිබඳවනේ පළමු අඩහෝරාවේ කතා කරේ. දැන් අපි විෂයට එන්න සූදානම් වෙනවා මේ විරාමයෙන් පස්සේ විදුර වික්‍රමනායක මැතිතුමා. දැන් මේ 150කට ආසන්න മന്ത്രിවරුන් ප්‍රමාණයක් මේ ආණ්ඩුවට පත් වුණා. ඒ අතරින් 60
60කට ආසන්න 60කට ටිකක් වැඩි පිරිසක්නේ මේ රජයේ වගකීම් බාරගත්තේ. එතකොට පාර්ලිමේන්තු නියෝජනයෙන් ඔබේ කණ්ඩායමේ හරි අඩකටත් අඩු පිරිසකට තමයි වගකීම් බාර දීලා තියෙන්නේ. ඒ අතර ඔබත් කෙනෙක්නේ. ඔබටත් වගකීමක් දීලා තියෙනවා. පරණ අය, අලුත් අය වගකීම් ගත්තු නොගත්තු පිරිසක් ඉන්නවා. ඒ අතරින් වගකීම් බාර දුන්නු කෙනෙක් ඔබතුමා. ඔබතුමාගේ විෂය ඇතුලේ ඔබට දැන් දැනෙන විදිහට මොනවද කරන්න පුළුවන්? මතන්නේ අර බදාද කැබිනට් අමාත්‍ය ධුරයට පත් වෙලා එහෙම නැත්නම් රාජ්‍ය අමාත්‍ය ධුරයට පත් වෙලා බ්‍රහස්පතින්ද වෙනකොට ගොඩක් දෙනෙක් වැඩ බාරගත්තා. ඔබතුමා වැඩ බාරගත්තේ නෑ. හැබැයි ඔබ ඒකට හේතුත් කිව්වා. අපි දැක්කා. දැන් මොන වගේ හැඟීමක්ද තියෙන්නේ? අපි මේ විෂයන් ඇතුළට ගිහිල්ලා තව ටිකක් කතා කරමු. ඔබ ඇහුවේ මොනවද කරන්න පුළුවන් කියලානේ? ඔව්. මම ඔබෙන් අහනවා පෙරලා මොනවද කරන්න බැරි කියලා. ඒ කියන්නේ ඔබතුමා සුබවාදී. සමහර මේ පිළිබඳව මැසිවිලි නගලා තිබුණා, අඳෝනා කියලා තිබුණා, දුක ප්‍රකාශ කරලා තිබුණා. ඒ කියන්නේ ඔබ සුබවාදී. අසුබවාදී නම් මම බාර ගන්නෑ. මම ඔබට කිව්වේ ඒකයි. ඒ කැමැත්තක් නැති හින්දා දවස් දෙකක් බලන් හිටියේ. නෑ. මම ඒකට කිව්වනේ. එකක් තමයි මම මේ විෂය ගැන තිබිච්ච යම් කිසි ආකාරයක ආධුනික භාවය. ඒක විශේෂයෙන්ම මේ කලාව සම්බන්ධව ජාතික උරුමයන් ගැන මට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මේ කලාකරුවන්ගේ සුබ සාධනයේ පිළිබඳ මට එහෙම ගැටලුවක් නැහැ. හැබැයි අර මේ ශිල්ප ඒක තිබුණි යන්නේ ග්‍රාමීය කලා ශිල්ප අන්න එතන තමයි මට පොඩි මේකක් තිබුණේ. ඒකත් මම කල්පනා කරා අපි අනිත් අයගෙත් උදව් ඇතුව මේක කරගන්න පුළුවන් කියලා. මොකද ගොඩාක් දෙනෙක් කතා කළා. මම කෘෂිකර්ම අමාත්‍ය ධූරය ඒ රාජ්‍ය අමාත්‍ය ධූරය ගත්තට වැඩිය බොහෝ දෙනෙක් මට කතා කළා මේ අමාත්‍ය ධූරය ලැබ්ට මාව පත් කරයි කියලා කිව්වහම. ඒ සියලු දෙනාම කිව්වේ අපි මේක කරමු, මේක කරන්න පුළුවන්, මේ ආකාරයට කරමු කියලා ඔය නොඑක් අදහස් එහෙම දාවා. ඉතින් මම කල්පනා කරා ඒව ඔක්කොම සියල්ලක්ම හිතලා ඒ වගේම ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට ගෞරවයක් හැටියට අපිට ඡන්දයක් ලබා දීලා අපි ගැන විශ්වාසයක් දීපු අයට කරන ගෞරවයක් ලෙසත් මේක බාර ගන්න. මේක අභියෝගයක්. අපි ඒ අභියෝගයට මුහුණ දෙනවා. එතකොට මේ අභියෝගය තුළ මොනවද අපිට අභියෝගයක්? ඒක පෞද්ගලික විදුර වික්‍රමනායකට තියෙන අභියෝගයක් නෙමෙයි. මේ අභියෝගය තමයි පළවෙනි එක ජාතික උරුමයන් ආරක්ෂා කිරීම. මේවා අපි කොහොමද තවත් අවුරුදු 2500කට වළංගු වෙන ආකාරයට ආරක්ෂා කරන්න. අපි කොතනින්ද පටන් ගන්න ඕනේ? මොන වගේ වැඩපිළිවෙලක්ද? ඒ වැඩපිළිවෙල තුළ මොන වගේ ඉලක්කද තියෙන්නේ? මොන වගේ අරමුණුද තියෙන්නේ? අන්න එහෙම යන වැඩපිළිවෙලක්. මනෝජ් මිනිසයා මේ අපි හෝමෝ සේපියන් කියන සත්වයා මේ ලෝකෙට ඇවිල්ලා කියලා අපි පිළිගන්නවා. සාමාන්‍යයෙන් පිළිගන්නවා අවුරුදු ලක්ෂයක් හෝ ලක්ෂ 20000ක් වගේ කාලයක් ඇති කියලා. හැබැයි එතෙන් පටන් මිනිසයා පරිණාමය වෙලා නැහැ ජෛව විද්‍යාත්මකව. හැබැයි සංස්කෘතිය, උරුමයන්, කලාව මේවා පරිණාමය වෙලා තියෙනවා. සමහර දේවල් අපෙන් බැහැර වෙනවා. ඒ බැහැර වෙන්නේ සමාජයේ තියෙන ඒ පිළිබඳව තියෙන අවශ්‍යතාවය නිසා නෙමෙයි. ඒ කියන්නේ අනවශ්‍ය නිසයි ඒක බැහැර වෙන්නේ. බලහත්කාරයෙන් මේක ආරක්ෂා කරනවද? එහෙම නැත්නම් ඒකට විකල්පයක් හොයා ගන්නවද කියන එකයි අපි තීරණය කරන්න ඕනේ. ඔව්. එතන මොකද්ද ඔබතුමාගේ තීරණය? මම විශ්වාස කරන්නේ අපි විකල්පයක් හොයන එක තමයි වඩා ප්‍රායෝගික. එතන මේ අමතක කරන්න එපා මේක. අපි හැම දෙයක්ම අපි පාර්ලිමේන්තුවේ පවා තීරණය ගන්න අද දවසේ විය හැකි. හැබැයි තීරණය බලපවත්වන්නේ අනාගතයට වළංගු වෙන ආකාරයට. ඒ අද දවසේ ගන්න තීරණේ හෙට දවසටත් වළංගු වෙන ආකාරයට බලපවත්වන්නේ අපේ අතීත උරුමයන් එක්ක. එතකොට මේ තුනම බැඳිච්ච වැඩපිළිවෙලකුයි අපිට අවශ්‍ය රටට. ඒක පාර්ලිමේන්තුවේ විය හැකි, අමාත්‍යාංශයක විය හැකි, එහෙම නැත්නම් පරිබාහිරව කරන වැඩසටහනක වුණත් විය හැකි. රාජ්‍ය ඇමතුමා දැන් ඔබතුමා කියන විදිහට ඔබතුමා හොයන්නේ විකල්පයක්. සංස්කෘතිය කියන දේ ගොඩක් වෙලාවට ඒක කොටු කරලා තියෙන්නේ. කොටුවක් ඇතුලේ තියෙන්නේ. ඒක නියතයක්. ඒක එච්චරයි. එතනින් එහාට වෙන්න බෑ කියලා බොහෝ දිනෙක හිතන අවස්ථාවක් තියෙනවා. සමහර වෙලාවට මෙතන ඇලපිල්ලක් ඉස්පිල්ලක් වෙනස් වුණත්
ඒවට සටන් කරන පිරිසක් ඉන්නවා. විවේචන තියෙන්න පුළුවන් මනෝජ්. විවේචන තියෙන්න පුළුවන්. විවේචන තිබුණයි කියලා කොහෙද අද අපේ ගිහිලා තියෙන්නේ? කොතනද අපි තල්ලු වෙලා තියෙන රටක් හැටියට? කෝ අපේ විනය? කෝ අපේ සාර ධර්ම? කෝ ගුණ ධර්ම? කොහෙද අපි තල්ලුනේ? අපිට මේ තර්ක කර ඇලපිලි ඉස්පිලි පාපිලි ගැන තර්ක කරන්න පුළුවන්. මේ සංස්කෘතිය කියන දේ කොටු කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක අපි පළවෙනියටම අපේ සිත් වලින් බැහැර කරන්න ඕනේ. සංස්කෘතිය මේ සම්ප්‍රදායන් කියන දේවල් මිනිස්සු විසින්ම හදාගන්න දේවල්. ඒ කාල වකවානු වලට උචිත ආකාරයට. දැන් ඔය අපිට අද තියෙන සංස්කෘතියද තිබුණේ මේ දඩයක් අර යුගේ. නෑ නේ ඒගොල්ලන්ට තිබුණේ වෙන සංස්කෘතිය. හැබැයි අපි අපේ මේ අද විකාශය වෙලා තිබෙන මේ තත්ත්වයන්ට ඒකත් යම්කිසි පාදක වුණා. ඒවා අමතක කරන්නේ නැතුව ඒකයි මං කිව්වේ. අතීතයේ පාඩම් ඉගෙනගෙන ඒ උරුමයන්ට සලකගෙන ඒවටත් ඒකත් අරගෙන හැබැයි අර ඔක්කොම කරගහගෙන නෙමෙයි. අපි අනාගතයට මුණ දෙන්න ඕනේ. ඒකටයි අද දවසේ තියෙන්නේ. ඔව්. දැන් මේ ඔය අපිට තියෙන අභිමානය අපිට තියෙන උරුමය අතෑරලා ගමේ ඉඳලා රුපියල් 30000ට 40000ට රස්සාවල් හොයාගෙන කොළඹ එන රුපියල් 40000ට 50000ට ගෙවල් වල සේවිකාවන් බවට පත්වෙන්න මැද පෙරදිග යන එහෙම කතාවක්නේ අපිට තියෙන්නේ. මේක වෙනස් කරන එකම අභියෝගයක්නේ. ඒ ඔවුන්ට වටිනාකම් ලැබිලා නැති නිසානේ විදුර වික්‍රමනායක මැතිතුමා දැන් අපේ රටේ මිලියන 22ක් වෙච්චි ජනගහණයෙන් 83%ක් මිලියන 18ක් විතරම ජීවත් වෙන්නේ ගම්මාන ආශ්‍රිතව. ඔවුන් ගම අතහැරලා නගරයට එන්න උත්සාහ කරන්නේ. ගමේ සම්පත, ගමේ අස්වැන්න, ගමේ පොළව, ගමේ උරුමය මේ හැමදේම අතහැරලා ඔවුන් ගමේ නවත්තන්න මොනවද කරන්න පුළුවන්? නිකන් ගමේ නවත්තලා නෙමෙයි ඔවුන්ට වටිනාකම් දෙන්නත් එපයි. ඒක මම හිතන්නේ ඔබතුමාගේ අමාත්‍යාංශය වගේම ගොඩක් රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විෂයපතයන් ඇතුලේ තියෙනවා. මේක එක්තරා විදිහකට අපි බැලුවොත් ඉතා සුබවාදී සහ මේක කරෝතින් රටක් විදිහට අපිට ගොඩක් දේවල් මතු කරගන්න පුළුවන් අවස්ථාවක් කියලා මේ ඇතුළේ විග්‍රහයක් කරද්දී දැනෙන තැන් තියෙනවා. අනිවාර්යයෙන්ම. දැන් ඔබ කියන දේ තමයි. ඔබ කියන්නේ මේ අද රටේ තිබෙන එක ප්‍රවාහයක්. මේක අපි බලනවා ගමේ ඉන්න එක්කෙනා නගරෙට එන්න. නගරේ ඉන්න එක්කෙනා රට යන්න. ඔය ආදී වශයෙන් තියෙනවනේ. නේද? මේක අර ඔබ කියන ආකාරයේ කියන්නේ අපි හිතමු පහත පල්ලෙහාම තියෙන පන්තියේ විතරක් නෙමෙයි මැද පන්තියේ විතරකුත් නෙමෙයි ඉහළ පන්තියේත් මේක තියෙන. අපි පන්ති වලට කඩලා බැලුවොත් ඔය ධනේශ්වර, ඒ වගේ සුළු ධනේශ්වර නැත්නම් නිර්ධන පන්ති කියලා ඔය ඔක්කොගෙම මේක තියෙනවා. ඇයි මේක මෙහෙම වෙන්නේ? මේ අපිව මිත්‍යාවකින් වහලා තියෙන මේ අපේ ඇස්. මොකද්ද මේ ඉස්සෙල්ලා අපි කිව්වේ සියරට දේ සිරිසැපදේ. ඒක මාරු වුණානේ. 1977 ඉඳන් මාරු වෙලා 80 ගණන් වෙනකොට පිටරට දේ සිරිසැපදේ. ගෙන්නන්න ගත්තා. මේක මේ සංස්කෘතිය ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ මිනිස්සු හැබැයි ආකල්පමය වශයෙන් මම හැමදාම කියන දෙයක් තමයි අපේ රට දියුණු කරන්න. අපිට විප්ලව 4ක් කරන්න වෙනවා. පළවෙනි විප්ලවය චින්තන විප්ලවය. දෙවෙනි එක කෘෂිකාර්මික විප්ලවය. තුන්වෙනි එක කාර්මික විප්ලවය. හතරවෙනි එක පරිසර විප්ලවය. එතකොට මේකේ මේ ආකල්පමය වෙනස ඒවා සියල්ලක්ම අන්න ඒ හැඩගැස්වීම එන්න ඕනේ අර චින්තන විප්ලවය හරහා. කොහොමද මේ චින්තන විප්ලවයක් කරන්නේ? අන්න ඒකට තමයි ඔය ජාතික උරුමයන් පිළිබඳ හැඟීම. අපිට අද හැඟීමක් තියනවාද කියන්නේ? මේ වෙනකොට අපිට ලැබෙන තොරතුරු හැටියට සිංහ රාජ්‍යයේ ලෝක උරුමයක් වෙච්ච සිංහ රාජ්‍ය ජාතික උරුමයක් පමණ නෙවෙයි ලෝක උරුමයක් වෙච්ච සිංහ රාජ්‍යයේ පාරවල් කපනවලු. කවුද කපන්නේ? හරියට මම දන්නේ නැහැ. නොදන්න දෙයක් ගැන මම කතා කරන්න කැමති නැහැ. නමුත් නෑ මම කියන්නේ හොරෙන් කපන්න බෑනේ. ඔය බොහොම ප්‍රසිද්ධ දැන් ඉතින් මේ හැමතැනම සමාජ ජාලවල මේ යනවනේ මේක. ඉතින් මේක හොරෙන් නෙමෙයිනේ. එතකොට මේ මෙහෙම දෙයක් සිද්ධ වෙනවද? ආයතන තියෙනවා රජයේ ආයතන තියෙනවා මත්‍යංශ තියෙනවා ඒ අයට ප්‍රකාශයක් කළ යුතුයි මේ සම්බන්ධව. දැන් මේක මේ සිද්ධ වෙච්ච පළවෙනි වතාවත් නෙමෙයිනේ. ඔව්. නේ? අපේ තියෙන ලෝක උරුමයන් නොත් අද තර්ජනයකට මුහුණ පානවා.
ඒක අපි තේරුම් ගන්න ඕනේ. එතකොට ජාතික උරුමයන් ගැන ඊටත් වැඩිය එහෙමනම් අපි සැලකිලිමත් විය යුතුයි කියලායි මට හිතෙන්නේ. ලෝක උරුමයනොත් මේ තත්ත්වයටපත් වෙනවා නම් ඒකට ජාතික උරුමයන් කොයි වලට ලැබෙන සැලකිල්ල කුමක්ද? ඉතින් ඒ හින්දා අපි මේවා ගැන දැන් අපිට ඉතිහාසය ගැන පාඩම් කියලා දුන්නා. ඒ ඉතිහාසය තුළ ජාතික උරුමයන් මේවා ගැන කිව්වා. අපි ගියා බලන්න. මේ පොඩි කාලේ ඉඳන් අපි ගිහිල්ලා බලලා ඒවා සිද්ධාස්ථාන නම් වන්දනාමාන කරලා එහෙම හැඟීමක් අපේ තිබුණා. ඔව්. දැන් මම එතනම බාධාවක් කරවතින්. දැන් ඔබතුමාට මේ සම්බන්ධයෙන් වගකීමක් ලැබිලා තියෙනවානේ. ඒතර ඔබතුමාට බැරිද ඍජු ඒවට මැදිහත් වෙන්න? මැදිහත් වෙනවා. ඔව්. අනිවාර්යෙන් මැදිහත් වෙනවා. අපේ ජාතික උරුමයන් කියන දේවල් වලට යම්කිසි ආකාරයක ආපදාවක් විපතක් සිද්ධ වෙනවා නම් අපි ඍජුව මැදිහත් වෙනවා. ඒ ගැන මම දෙපාරක් හිතන්නේ. ඔව්. නෑ ඔබතුමා හැම කරලා තියෙනවානේ. මීට කලිනුත් කරලා තියෙනවා. මම හිතන්නේ ඒ මැදිහත් වීම වෙන්නේ නැති ඔබේ ප්‍රතිචාරයට ජනතා ප්‍රතිචාරයටත් හේතු වෙන්නේ. සිංහරාජ ප්‍රශ්නය සම්බන්ධයෙන් මොනවද ඔබතුමාට කරන්න පුළුවන්? ඒ පිළිබඳවත් දැන් හෙට දවසේ ඇතුළත මම කිව්වා අද දවසේ මේ පිළිබඳව බලලා අපිට දැනුවත් කරන්න කියලා මොකද්ද මේ වෙන්නේ කියලා. ජනාධිපතිතුමාගේ සාකච්ඡා දෙකක් තියෙනවා. ඒ සාකච්ඡා දෙකේදී මේ පිළිබඳව මතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේවා හැමදාම මේ ආකාරයට යන්න බෑ. අපි දැන් විල්පත්තු එලි කරනවා කියලා ඔබේ මාධ්‍ය ඔබේ නාලිකාව හරහත් වරින් වර මේ පිළිබඳව ඒ දවස්වල ඉඳන් කිව්වා. ඔව්. ඒ වගේම වෙනත් නාලිකා හරහත් කිව්වා. ඔබ ඔබේ වගකීම කළා. ඉටු කළා. නමුත් ඒකට සරිලන ආකාරයේ ප්‍රතිචාරයක් රජයේ පැත්තෙන් ලැබුණාද? මං හිතන්නේ කොයි රජයකින්වත් මේක මේ ප්‍රතිචාරය ලැබුණයි කියලා. මොකද මුලින්ම පටන් ගන්නකොටත් මෙවැනි තත්ත්වයක් ගැන කිව්වා. ඒක ගැන සැලකිල්ලක් ගත්තේ නැහැ. අන්තිමේදී බලනකොට සෑහෙන ප්‍රමාණයේ නිවාස සංඛ්‍යාවක් හදලා අර බෆර් zone කියන එක පරිවාර වනාන්තරයේ කියන දේ එලි කරලා තිබුණා. ඉතින් බෆර් zone තියන්න ඕනේ නෑනේ. එහෙමනම් මේ අනවශ්‍ය දෙයක් නේද? ඔව්. එහෙනම් අපිට කියන්න පුළුවන් නෑ ඔක්කොගෙම පදිංචි වෙන්න කියලා. යාලෙත් ඒ වගේ. මම මේ කතා කරන්නේ මේ වනෝද්‍යාන ගැන පමණයි. නමුත් එතනින් එහාට යනවා නම් අපි දැක්කා මේ විහාර ඒ වගේම දැන් මේ විහාර කියන්නේ අපේ සංස්කෘතියේ කොටසක්නේ. අපේ උරුමේ කොටසක්. ඒකට මේවා විනාශ වෙනවා. මේවා විනාශ කරනවා. මේක මේ සිංහල බෞද්ධ යන්ට පමණක් හිමි දෙයක් නෙමෙයි. ඔව්. මම හිතන්නේ හැමතැනම ඒ කියන්නේ තමන්ගේ කණ්ඩායමම দমনය කරගෙන තමන්ගේ කණ්ඩායමම මෙල්ල කරගෙන යන්න ගමනක් තියෙන්න වෙන්න පුළුවන්. දැනුත් ඔබතුමා ඉස්සරහා තියෙනවනේ තවත් සමාජයේම බලන් ඉන්න කාරණයක් අර කුරුණෑගල බුවනක හෝටලයේද ඇත්තටම හෝටලයක් විතරද බුවනක බා රාජසභා මණ්ඩපයේද මොකද උනේ කියලා ඒ ගැනත් ජනතාවට කරුණු කියන්න වෙයි ඔබතුමාට. කියන්න වෙයි. අවශ්‍ය වුණොත් කරුණු කියන්න ලෑස්ති අපි. දැන් අපි මේ පිළිබඳවත් අපි කරගෙන ඊයේ අපි සියලුම නිලධාරීන් හමු වුණා. ප්‍රධාන නිලධාරීන් කණ්ඩායම අමාත්‍යාංශේ. ඒ අයට අපි කිව්වේ මේ පළවෙනි එක තමයි මේ ගැසට් නිවේදනය තියෙනවානේ. ගැසට් නිවේදනය අනුව ඒ ගත හැකි ක්‍රියාමාර්ග ක්‍රමවේදයන් පිළිබඳව සතියක් ඇතුළත ඒ සියල්ල අපිට ලබා දෙන්න. එතකොට ඒ අනුව තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි එතනින් එහාටත් යන්න අපි සූදානම් දේශපාලඥයෙක් හැටියට විතරක් නෙමෙයි පුරවැසියෙක් හැටියට. ඔව්. අපිට යම් කිසි හයියක් ශක්තියක් බලයක් දුන්න නම් ජනතාව ඒ දුන්නේ වැරදි වැඩ කරන්නවත් වැරදි වැඩ වලට අනුබල දෙන්නවත් නෙමෙයි. මේවා හරි ගස්සන්න. හරි දේ කරන්න, හොඳ දේ කරන්න, නිවැරදිව මේ රට නිසි මාර්ගයට යොමු කරන්න. ඒ කියන්නේ අර පෞගිය කාලේ කෘෂිකර්ම අමාත්‍යාංශය තිබුණු තැනින් බැහැලා ගොවිජන මන්දිරයට තනියෙන් ගියා වගේ මේ ගමනත් ඔබතුමා තනියෙන් හරියන්න ලෑස්ති. ලෑස්ති. මේ රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් සහ අපේ අනාගතය වෙනුවෙන්. හැබැයි මං හිතන්නේ මේ වෙලාවේ ඔබ තනි වෙන එකක් නෑ. රජයක් විදිහට, සමස්තය විදිහට ආණ්ඩුවටම වගකීමක් තියෙනවා සහ ඒ වගකීමක් වෙනුවෙන් පෙනී ඉන්නවා. මතන වෙනද වගේ හුදකලා වෙන එකක් නෑ. හැමෝටම සාමූහිකව මේ පොදු අරමුණු වෙනුවෙන් වැඩ කරන්න වෙයි මේ වෙලාවේ මේ සැකස්ම සකස් වෙලා තියෙන විදිහට. ඔව් අනිවාර්යයෙන්ම. ඒ දැන් අපි ඔය සමහර වෙලාවට උසුළු විසුළු වලටත් භාජනය වුණානේ ඔය ඇමති දුර පිළිබඳව. නමුත් මේක හොඳ සංකල්පයක්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හොඳ සංකල්පයක්. මේ විෂයන් වෙනුවෙන්
අමාත්‍යවරු පත් කිරීම. එතකොට ඒ හොඳට විශ්ලේෂණය කරලා බැලුවොත් මනෝජ් ඇත්තටම මේ විෂයන් වලට ලොකු දෙයක් කාර්යභාරයක් මේ රට තුල කරන්න පුළුවන්. දැන් අපි මේ ඉන්නේ මානව සංහතියම යම්කිසි තැනකට කොටු වෙච්ච වෙලාවක්. තව අවුරුද්දක් ඇතුළත මේක හොඳ තත්වයකට ආවේ නැත්නම් අපිත් වැටෙනවා. දැනටත් අපි වැටිලා තියෙන්නේ. අපිත් වැටෙනවා. හැබැයි අපිට පුළුවන්කමක් තියෙනවා නම් මේ අපේ රටේ තියෙන සම්පත් ටික හරියට නිසි ආකාරයට ප්‍රයෝජනෙ ගන්න. දේශීය වශයෙන් නිෂ්පාදන ක්‍රියාවලියක් ඇති කරගන්න. අපේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් නැහැ අදටත්. අපි අවංකව කතා කරනවා. මෙන්න මේ නිෂ්පාදන ආර්ථිකය බල ගන්නවන්න. කුළු ගන්නවන්න අපිට හැකියාවක් තියෙනවා නම් මම විශ්වාස කරනවා මේ රට ඉස්සරහට යන්න පුළුවන්. ඒකට උදව්වක් වෙනවා ජාත්‍යන්තරේ අපෙන් යම් දේවල් ලබාගෙන ඒගොල්ලන්ගෙන් දැනුම හෝ ඒවා අපිට ආපසු ලබාගෙන තාක්ෂණය ශිල්පීය ඥානය ඒ වගේ දේවල්. හැබැයි මම අදහන දෙයක් තමයි යෝග්‍ය තාක්ෂණය අපි ළඟ තියෙනවා ඒවා. ඉතින් මේවා මේ ගොඩක් වෙලාවට අපිට වැරදිච්ච දේවල් තමයි අපි පිට රටින් ගෙනල්ලා කෙලින්ම මෙහි ඒක පැල කරලා බලාපොරොත්තු වෙනවා ඵල භුක්ති විඳින්න. ඒක වෙන්නේ නැහැ. ඒකින්ද තමයි යෝග්‍ය තාක්ෂණය කියන දේ අපි උපරිම වශයෙන් යොදව ගන්න ඕනේ අපේ නිෂ්පාදන ක්‍රියාවලියට. ඔව්. දැන් අපි එක උදාහරණයක් විදිහට බැලුවොත් අපි දන්නවා දැන් නිමියඳුන් අපනයනෙන් අපි ඩොලර් මිලියන 6400ක් විතර හොයනවා. 6000කට වැඩියෙන් හොයනවා. හැබැයි ඒකේ ඒ වගේ භාගයක් විතර වැය කරනවා අමුද්‍රව්‍ය ගෙන්නන්න. එතකොට මේවා දැන් ඔබතුමාලාට ලැබිලා තියෙන විෂයපතයන් නැතුලේ ඒක ඍජුවම ඔබට නැතුව ඇති. හැබැයි ගමට ගිහිල්ලා වැඩ කරන්න විෂයන් හැම රාජ්‍ය අමාත්‍යවරයෙකුටම වගේ ලැබිලා තියෙනවනේ. තියෙනවා. ඒ කියන්නේ මේක ඇතුලේ ලොකු වැඩක් තියෙනවා. නේද? ඒකයි මම කිව්වේ මේ විෂයන් බෙදීමේදී බොහොම දුර හිතලා ඒ ගැන ලොකු සැලකිල්ලක් දක්වලා තියෙනවා. දැන් ඔබම අර ප්‍රශ්නයක් යොමු කළානේ අපිට බැරිද මේ ගමේම තියාගන්න එහෙම වැඩපිළිවෙලක්. ඒ ගමේම තියාගන්න. ඕක අපි තව පැත්තකට ගන්නකො. අපේ පාසල් පද්ධතිය. ඔව්. පාසල් පද්ධතිය. ගන්නකො බලන්න. ඒ පාසල් පද්ධතියට වෙලා තියෙන දේමනේ ඔබ අර ආකාරයට කිව්වේ ගමේ ඉන්න මිනිස්සයා නගරයට එනවා නගරේ ඉන්න එක. දැන් අපේ බලන්න අපේ ඉස්සෙල්ලා දැන් අපි පොඩි කාලේ අපේ ගම්වල තියවිච්ච ඉස්කෝල ඔක්කොම පිරීලා දෙවුන ළමයින්ගෙන්. උඩ මේ හැබැයි මම ඒකට එක චූතිතෙක් තමයි මේ පළාත් සභාව. ඒ පළාත් සභාව ඇවිල්ලා ටික දවසක් යනකොට තමයි මේ තත්ත්වය ආවේ. අද මේ වෙනකොට පාසල් වර්ග දෙකයි ඉතුරු වෙලා තියෙන්නේ මනෝජ් අපේ රටේ. එකක් අප්‍රිය අනිත් එක ජනප්‍රිය. එතකොට අපි හැමෝම දරුවෝ ඇතුල් කරන්න හදන්නේ අර ජනප්‍රිය කියන පාසල. එතකොට අර අප්‍රිය කියන පාසල් 90%ක් විතරම අපේ රටේ කියන්නේ මුළු පාසල් පද්ධතියෙම 90%ක් විතර අර අප්‍රිය කියන කොටසට තමයි වැටෙන්නේ. අර යන්න බැරි වෙච්ච නිසා අරකට යනවා. ඒකත් අවුරුද්දයි දෙකයි ඉතින් ගන්නවා දරුවෝ තව තැනකට. මේක වෙන්න දෙන්න බෑ. එතකොට මේ ගමේ තියාගන්න ගමේ ඉන්න අන්න ඒ වැඩපිළිවෙල හදන්න නම් මේ මුළු සමස්තයම වෙනස් විය යුතුයි. එකක් බෑ. එකක් වෙනස් වුණයි කියලා නෙමෙයි. එතකොට දැන් ඊයේ අපේ දවසම විදුලිය විසන්ති වෙලා රටේ. අන්න අපිට තේරුණා විදුලිය වටිනාකම. නැත්තම් මේක මේ හැමදාම නිකන් අර ස්විච් එක දාපු ගමන් තියනවනේ නේද? නමුත් අවුරුදු 30කට ඉස්සෙල්ලා ගන්න බලන්න. 30කට ඉස්සෙල්ලා එහෙම නැත්නම් 40කට ඉස්සෙල්ලා විදුලිය කියන්නේ අර ලක්ෂරි සුඛෝපභෝගී. විදුලිය කියන්නේ සුඛෝපභෝගී දැන්. දුරකථනයත් ඒ වගේනේ. දැන් මේ මේසෙ උඩ අපේ දුරකථන දෙකක් තියෙනවා. අවුරුදු 40කට ඉස්සෙල්ලා ගමේ තිබුණේ දුරකථන 3යි නැත්නම් 4යි. ඉස්පිරිතාලෙට එකයි, තැපැල් කන්තෝරුවට එකයි, පොලිසියට එකයි. මෙහෙමනේ තිබුණේ.
කොට මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා ඒවා ලබා දීම වෙනුවෙන් වැඩපිළිවෙලක් එන්නට ඕනේ. ඒ මූලික අවශ්‍යතා සම්පූර්ණ වෙනවා නම් ගමේ ඉඳන් නගරයට එන ප්‍රමාණය අඩු වෙනවා. දැන් අර මිත්‍යාවක් මං කියවනේ මිත්‍යාවක් තියෙනවා නගරේ තියෙනවා කියලා ඒ මৌলিক අවශ්‍යතා සියල්ලටත් එහා ගිය දේවල් අපිට ලබා ගන්න පුළුවන් කියන එකක් තියෙනවා. ඒ වගේම තමයි පිටරට ගියාම ඊටත් වැඩිය දේවල් ලබා ගන්න පුළුවන් කියන විශ්වාසයක් තියෙනවා. හැබැයි ඔය ඔක්කොම අර මිත්‍යාවක් කියලා කියන්නේ මම අවසාන ප්‍රතිඵලය මොකද්ද? දැන් පිටරට යන්නේ මොකටද? දැන් ගෙයක් දොරක් ඕනේ මිනිස්සුන්ගෙන් ඇහුවොත් කියන්නේ අපි විශේෂයෙන්ම අපේ ආදරණීය අම්මලා සහෝදරියෝ ඒ අය කියන්නේ මොකද්ද? අපි ඉතින් අපිට ඉන්න තැනක් නැහැ. ඒක හොඳට හදාගන්න. අන්තිමට පවුලත් නැති වෙන තත්ත්වයක් නෙමෙයිද වෙලා තියෙන්නේ කියන්නේ. ඉතින් මේවා ගැන අපි හිතන්න ඕනේ. අපි මේ මිනිස්සුන්ගේ සල්ලි ටික ගෙන්නගෙන අවුරුද්දකට සැරයක් අයවැයේදී මහා ලොකෝට ආඩම්බරෙන් ඩොලර් බිලියන 7ක් 8ක් අපිට එනවා කියන එක නෙමෙයි වැදගත්. මේ මිනිස්සු ඇයි යන්නේ? ඇයි මේ මිනිස්සුන්ට ගෞරවාන්විතව අපේ රටේ වැඩපොලක් කරන්න ඉඩක් නැද්ද? එහෙම ජීවත් වෙන්න, පවුල ආරක්ෂා කරගන්න, තමුන්ගේ අභිමානය ඒවා ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න වටපිටාවක් හදලා දෙන්න බැරිද අපිට? මේවා ගැනයි අපි හිතන්න ඕනේ. අපි මිනිසුන්ගේ හේවල නේ දැන් මනෝජ් දන්නවා අම්මට කියන්නේ අපි ගෙදර බුදුන් කියලානේ. මේක අපේ සංස්කෘතියේ එහෙම තමයි භාවිතා වෙන්නේ. එතකොට මේ ගෙදර බුදුන්ව අපි බාර දෙනවා දෙවි දත්තරලට. ඒකනේ අත්දැකීම නේද? එතකොට එහෙම කරලා තමයි මේ මිනිස්සු මේ සල්ලි ඉවන්නේ. විදේශ විනිමය කියලා කියන්නේ අපි කොයිතරම් ලැජ්ජ වෙන්න ඕනේද කියන්න. අපි කොයිතරම් ලැජ්ජ වෙන්න ඕනේද රටක් හැටියට ජාතියක් හැටියට. මේ අපේ මිනිස්සුන්ව වහල් සේවය යොදවලා අපි සල්ලි හොයා ගන්නවා. අපි ඒවෙන් නාස්ති කරනවා. ඔව්. දැන් ඔබතුමාටත් පුළුවන් ඒ කොටසක් ගමේ නවත්තන්න. මට දැන් මේ වෙලාවේ මතක් වෙන්නේ අපේ සතුට වැඩසටහනේදී ප්‍රියනාත් ජයසූරිය මහත්මයා කියනවා මම අහගෙන හිටියා මේ අපි දිව්‍ය ලෝකේ යන්න හදනවා මිසක් ඉන්න තැන දිව්‍ය ලෝකයක් කරගන්න උත්සාහ කරන්නේ නැහනේ. එන්නේ සම්පත් හොයාගෙන නගරයට යනවා මිසක් ගමට සම්පත් ගේන්න, ගමේ සම්පත දියුණු කරගන්න අපි උත්සාහ කරන්නේ. අපි දිගින් දිගට මේ විෂයන් ඇතුලේ අපි ඒකයි සාකච්ඡා කරමින් ඉන්නේ. අපි දන්නවා මේ නින්දගම්වල ජීවත් වෙන පෙරහැර සංස්කෘතිය පවත්වගෙන යන සියවස් අධික ඉතිහාසයක් තියෙන කලාකරුවන් සමහර වෙලාවට ජීවත් වෙන්න බැරුව ඉන්නවා. Tamanගේ ශිල්පය පවත්ව ගන්න බැරුව ඉන්නවා. තරගකාරී ක්‍රමය ඇතුලේ ඊළඟ පරම්පරාවට මේ දැනුම අරගෙන යන්න බැරි වෙලා ඉන්නවා. අපි දකිනවානේ පෙරහැරක පුංචි නර්තන ශිල්පියෙක් නර්තනයේ යෙදෙන එක දැන් ඒක ප්‍රවෘත්තියක් බවට පත් වෙලා තියෙනවා. එහෙම අය දකින්න නැහැ. ඒ නිසා. ඉතින් හැබැයි ඔවුන්ට එහෙම අවස්ථා තියෙනවා. ඒ අවස්ථාව උදා කරලා දෙන්න ඔබතුමාට ඔබතුමාගේ විෂය ඇතුලේ වගකීමක් පැවරිලා තියෙනවා දැන් රාජ්‍ය මැතිතුමා. ඔව්. හැබැයි ওই වැඩවසම් ක්‍රමේ මිදිලා. අර ඔබ කියපු රාමුවල ওই වැඩවසම් ක්‍රමේ කියන්නේ එක්තරා රාමුවක්. ඔව්. ඒ කියන්නේ හැමදාම ඒ වැඩේම කරන්න ඕන කියන කාරණේ. එතනදී ප්‍රශ්නේ උනේ මනෝජ් අපි දෙවනි පරම්පරාව ගැන හිතුවේ නෑනේ. දැන් මහවැලියට ගිහිල්ලා මිනිස්සු පදිංචි කළා. එතකොට දෙවනි පරම්පරාව මොකද්ද? ඒගොල්ලන්ගේ අවශ්‍යතා. ඒ හින්දා යම් කිසි ආකාරයක පසුබෑමකට ලක් වෙනවා. මේකම තමයි අපේ කලාකරුවන්ට සහ ඒ කලාවන්ට සිද්ධ වෙන්නේ. අපි දෙවනි පරම්පරාව ගැන හිතන්නේ නැහැ. ඒ පළවෙනි පරම්පරාව ගැන හිතනවා. එතකොට ඒ අයගේ දැන් අපි මං කියවනේ අර පරිණාමය ගැන මේවා වෙනස් වෙනවා. ඒ වෙනස් වීම තුළ මිනිස්සුන්ගේ අවශ්‍යතාත් වෙනස් වෙනවා. අපි ඉස්කෝලේ යන කාලේ මූලික අවශ්‍යතා කියන්නේ ආහාර නිවාස වස්ත්‍ර. අද එතනින් එහාට ගිහිල්ලා. මේ වගේ ඒ අර දෙවනි පරම්පරාවේ තුන්වෙනි පරම්පරාවේ ඒවා ගැනත් අපි ගැනත් හොඳට විමසිලිමත් වෙන්නට ඕනේ. ඒවා ලබා දිය හැකි නම් ඒ අවශ්‍යතා සම්පූර්ණ කරන්න පුළුවන් නම් ඔවුන් අපි මෙතනින් එන්නේ නැහනේ. ඔව්. දැන් අපි කියන්නේ දැන් මේක පෙරහැරටම අරන් යනවම නෙවෙයි. ඒ කියන්නේ සංචාරක කර්මාන්තය ගැන අපි ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ.
අපේ සාම්ප්‍රදායික ශිල්පයන්ට නර්තනයන්ට හොඳ අවස්ථා තියෙනවා විවිධ ප්‍රදේශවල ගම්මැතුළට අරන් ගිහිල්ලා මේ යම් ආකාරයකින් මුදල් උපයන්න. එවැනි අවස්ථා හදාගන්න පුළුවන් නේද? අපි දැන් ලෝක විවිධ රටවල් වලට ගියාම එහෙම දකින්නවානේ. චීනයේ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට ඔවුන්ට අනන්‍ය වූ සාම්ප්‍රදායික නර්තන ක්‍රම ශිල්ප එහෙම වෙනම තියෙනවා. එක් එක් රටවල් වල එහෙම තියෙනවා. අපේ රටෙත් තියෙනවා. ඔව්. ඒවනට අපිව මතු කරලා අරගෙන මතු කරලා අරගෙන නැහැ. අපේ රටෙත් හැම ප්‍රදේශයටම අනන්‍ය වූ කලාවක් තියෙනවා. ඒ කලාවන් ඒවා තිබුණට ඒවා එකක් තමයි මිනිසුන් අතරට යන්නේ නැහැ. නැත්තම් යන්නේ එක නැවතිලා ඒවට අගයක් නැහැ, වටිනාකමක් නැහැ. ඒ මිනිසුන්ට සැලකිල්ලක් නැහැ, ගෞරවයක් නැහැ. මේ මම හැමතිස්සෙම කියන්නේ මේ මනෝජ් විශ්වාසය සහ ගෞරවය හරි වැදගත්. අපි උපන්දා පටන් මරණය දක්වා අපිව මිනිසුන් හැටියට ජීවත් කරවන්නේ මේ දෙක. විශ්වාසය සහ ගෞරවය. එතකොට ඒ දෙක ගිලිහෙනවා නම් යම් කිසි තැනකින් එතන බරපතල ගැටලුවකට ප්‍රශ්නයකට එනවා. අන්නේ ප්‍රශ්නේ සහ ගැටලුව තමයි අපි මේ අද මූණ පාලා ඔබ කියන ඔය කලාකරුවන් ඒගොල්ලන්ට තියෙන අත්විඳින ගැටලු මේ ඔක්කොම එතන තියෙන ඔය විශ්වාසය සහ ගෞරවය කියන දේ නැතිවීම තුළ තියෙන ප්‍රශ්නේ. ඉතින් මේක තහවුරු කිරීමයි අපි කරන්නට ඕනේ. ඒක තහවුරු කරන්න කියලා මිනිසුන්ට කියලා වැඩක් නැහැ. ඔබ විශ්වාස කරන්න කියලා. වැඩපිළිවෙලක් තියෙනවා. වැඩපිළිවෙලක් තුලයි මේක කරන්නට පුළුවන්. ඔව්. දැන් මේ වෙලාවේ net fm unlimited අහගෙන ඇති ඔබතුමාගේ විෂයට අයිති වන පිරිස අපේ රටේ කලාකරුවන් ප්‍රාසංගික කලාවන් වල නිරත වෙන අය, සාම්ප්‍රදායිකව මේ දේවල් පවත්වාගෙන යන අය, ඔවුන්ට ආර්ථික මේ වශයෙන් ඔවුන් බිඳ වැටිලා ඉන්න වෙලාවල් තියෙනවා. සහ ඔවුන්ගේ කලාව ඉස්සරහට කරගෙන යන්න සම්පත් නැති ප්‍රශ්න ඔවුන්ට තියෙනවා ඇති, තැනක් නැති ප්‍රශ්න තියෙනවා ඇති, පිරිස එකතු කරගන්න ප්‍රශ්න තියෙනවා ඇති. ඔබතුමාට පොරොන්දුවක් දෙන්න පුළුවන්ද? ඔවුන් වෙනුවෙන් ඔබතුමාගේ වගකීම් කාල සීමාව ඇතුලේ දැනෙන යමක් කරන්න ඔබතුමාට පුළුවන් කියලා? මං පොරොන්දු දෙන්නේ නැහැ. මං කැප වෙනවා එච්චර මං කියන්නේ. ඒ කියන්නේ තාම ඒ විෂය ඔබට ආධුනිකයි කියන තැන හින්දාද නැත්නම් ඒක ඔබේ ප්‍රතිපත්තියක්ද? පොරොන්දුවකටත් වැඩි එහාට යනවා නේද? කැප වෙනවා කිව්වම. එහෙම අදහසකින්. ඔබ ඔවුන් වෙනුවෙන් අප කැප වෙලා ඉන්නවා. එතකොට ඒ ප්‍රතිඵලය ලබන්න පුළුවන් එතනින් කියන අදහස. හොඳයි. ඒ වගේම මනෝජ් මම මේ වෙලාවේ ඔබ ඔය මතු කරමු නිසා මම ආරාධනයක් කරනවා විවෘතව ඒ සියලු දෙනාටම ඔබට ඕනේ වෙලාවක අපිට අමතන්න, එහෙම නැත්නම් ඇවිල්ලා මුණ ගැහෙන්න, එහෙම මුණ ගැහිලා අපි සාකච්ඡා කරලා සංවාදය කරලා හරිම දේ තෝරලා ඉදිරියට යන්න. හැබැයි අපි අර ඇලපිලි ඉස්පිලි පාපිලි ගැන තර්ක විතර්ක කිරීමෙන් එක තැන පල් වෙනවා මිසක් ඉදිරියට යෑමක් නැහැ. ඉතින් ඒ සියලු දෙනාටම මේකේ පරතරට ගියා ඉන්නවා. මේ විෂයන් පිළිබඳව ජාතික උරුමයන් විය හැකි, නැත්නම් කලාව විය හැකි, සංස්කෘතිය, මේ හැම දෙයක් ගැනම පරතරට ගියා ඇත්ත ඉන්නවා. ඉතින් ඒ සියලු දෙනාටම අපි ආරාධනය කරනවා. ඒ සියලු ගෞරව සහිතව සහ විශ්වාසයෙන් යුතුව අපි කතා කරලා එක තැනකට ඇවිල්ලා ඉදිරි ගමනක් යන්න. දැන් තව කාරණයක්. මෙවර රාජ්‍ය අමාත්‍ය දුර වෙනදට වැඩිය වෙනස් කියලා අපිට අහන්න ලැබිලා තියෙනවා. දැන් පහුගිය ආණ්ඩුවෙත් මැසිවිලි තිබුණා අපි රාජ්‍ය අමාත්‍යවරු විදියට හිටියා. හැබැයි මේසයක් පුටුවක්වත් තිබුණේ නැහැ කියලා. හැබැයි එහෙම තත්වයක් ඔබට සිද්ධ වෙලා නැහැ. මෙවර ඔබව ස්වාධීන කරලා තියෙනවා රාජ්‍ය අමාත්‍යවරුන්ව ඍජුව වැඩ කරන්න ඇමතිවරයා දෙනකම් බලන් ඉන්නේ නැතුව. ඒක එහෙමද ඇමතිතුමා? ඔව් දැන් එක අමාත්‍යවරුන්ගේ හැටියටයි කියලා මට හිතෙනවා. මම දන්නේ නැහැ මේ මගේ අත්දැකීම. මොකද අපි පහුගිය නොවැම්බර් මාසයේ 17 වෙනිදා වෙනකොට අපේ රටට අලුත් ජනාධිපතිවරයෙක් බිහි වෙනවා. 18 වගේ නොවැම්බර් 18. ඉන් පස්සේ දෙසැම්බර් වෙනකොට මේ ඒතරින් සතියක් විතර යනකොට කැබිනට් අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු පත් වෙනවා. දෙසැම්බර් වෙනකොට ওই ගැසට් නිවේදන ආවා. ওই විදිහටම ගැසට් නිවේදන ආවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටිය මම රාජ්‍ය අමාත්‍යවරයා හැටියට මට නිදහසක් තිබුණේ නැහැ ඒ කටයුතු කරන්න. එතන ප්‍රශ්නේ තිබුණේ නිලධාරීන්. සමහර නිලධාරීන් ඉන්නවා නිලධාරීවාදයේ ඒගොල්ලෝ කොටු කරගෙන එම ඉන්නවා. ඒ බරපතල ප්‍රශ්නයක් වුණා. අවසානයේ මට සිද්ධ වුණා. චවල් රාජපක්ෂ මහත්මයා හිටියේ අපේ අමාත්‍යවරයාට එතුමාට මට ලියන්න සිද්ධ වුණා ලිපියක්. ඒකට එතුමා එවනවා නෝට් එකක් දාලා මේ
රාජ්‍ය අමාත්‍යවරයාට අවශ්‍ය කරන උදව් උපකාර ලබා දෙන්න කියලා ලේකම්වරයාට. මේ ගැටුම තිබුණා. හැබැයි ඒ ගැටුමම අද මේ සැරේ නිර්මාණය වෙනවා නම් එතකොට අපි ගත යුතු පියවර කුමක්ද කියන එක ගැන හොඳින් හිතලා බලන්න ඕනේ. ඔව්. ඒ කියන්නේ එහෙම තත්වයක්ද තියෙන්නේ? කියන්නේ ඔබ කියන්නේ තාම මේක පැහැදිලි තිබුණා කියන එක මම මේ කියන්නේ. එහෙම තත්ත්වයක් තිබුණා. හැබැයි දැන් ඔබේ කැබිනට් අමාත්‍යවරයා අගමැතිතුමා. ඔව් ඒකින්ද මට විශ්වාසයක් තියෙනවා. දැන් මෙතන තිබුණේ ඇමතිවරයාත් එක්ක තියෙන ගැටුමක් නෙමෙයිනේ. දැන් කෘෂිකර්මයේ අමාත්‍යාංශයේ අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍යවරයා අතර ගැටුමක් තිබුණේ නැහැ. නිලධාරීන්. නමුත් මේ මැද්දට එනවා නිලධාරීන්. විශේෂයෙන්ම ලේකම්වරයා හිටපු. එතකොට බහු අදන ඔහුගේ අර බලාධිකාරය ඒක තියාගන්න මම දන්නේ මොකද හේතුව කියලා. මම තවමත් ඔහුට සැකේ වාසිය දෙනවා. හැබැයි මෙවර එතනින් එහාට ගිහිල්ලා තියෙනවා. අර පැහැදිලිව ක්‍රමවේදයන් ඒ සියල්ලක්ම ඉලක්ක සහිතවයි මේ ගැසට් නිවේදනය නිකුත් කරලා තියෙන්නේ. කළ යුතු ක්‍රියාමාර්ග පවා ඔය ගැසට් නිවේදනය තුළ ඇතුළ අන්තර්ගතයි. ඔව්. මේකින්ද අර ගිය සැරේ තිබුණ ගැසට් නිවේදනයට වැඩිය මේක බලවත්. ඒ කියන්නේ මේ වෙනකොට ජනාධිපතිතුමා සියලු අමාත්‍යවරුන්ගෙන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් වැඩපිළිවෙල ඉල්ලලා තියෙනවද? මේ වැඩපිළිවෙලට අනුගත වීමනේ කරන්න කියන්න ඕනේ. එතකොට මෙතනින් පස්සේ මං කියවනේ අර පසුවිපරම ඒක වැදගත්. එතකොට මේවා කොයිතරම් දුරට ක්‍රියාත්මක වෙනවද කියන එක බලන්න ඕනේ. ඒක එතුමා යම්කිසි ක්‍රමවේදයක් හදාගනී කියලා මම විශ්වාස කරනවා. එහෙම නැතුනොත් මේවා අයාලේ යන්නත් ඉඩ තියෙනවා. නිරන්තරයෙන් අපි පසුවිපරම කියන දේ කළ යුතුමයි. අපේ රාජ්‍ය සේවයේ ලොකු අඩුවක්. ඇගීම සහ පසුවිපරම. ඔව්. නැත්තම් ළඟා කරගත්තු ඉලක්ක මොනවද, වැරදුණු තැන් මොනවද, හදාගන්න ඕන තැන් මොනවද කියලා දන්නේ නැති නිසා. දන්නේ නැහැ. හොඳයි අපි විදුර වික්‍රමනායක රාජ්‍ය ඇමතුමත් එක්ක අන්ලිමිටඩ් කතා බහේ අන්ලිමිටඩ් සංවාදයේදීලා ඉන්නේ. අපිට කෙටි විරාමයක් දෙන්න. ඉතා ඉක්මනින් අපි නැවත හමු වෙනවා. Net FM Unlimited බැලුම් ගලි නොකී කතා. Net FM Unlimited බැලුම් ගලි නොකී කතා. හොඳයි අපි නැවතත් Net FM Unlimited සමග විදුර වික්‍රමනායක රාජ්‍ය ඇමතුමත් එක්ක අපි මේ අන්ලිමිටඩ් සංවාදයේ යෙදලා ඉන්නේ. අවසාන මිනිත්තු කිහිපේ ඉන්නේ. දැන් 3/2ක බලයක් ආණ්ඩුවට ලැබිලා තිබෙනවා අලුත් නීති රීති සම්පාදනය කරන්න. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක බලාපොරොත්තුවත් එක්ක ජනතාවට කරුණු කිව්වා. මම හිතන්නේ 1978 ව්‍යවස්ථා සංශෝධනයක් අරගෙන ඉන්නේ ඒක ඒ වෙනස් කරන්න ආයමත් නොහැකි වේවි කියන බලාපොරොත්තු ඇතුව 3/2ක මේ සීමාව දැම්මා කියලා විශ්වාස කරනවා. හැබැයි මේ 3/2 එදා 3/2ක් නෙමේ 6/5ක් ලැබුණේ මැතිවරණ ක්‍රමය නිසා. හැබැයි නමුත් එදා වගේ මේ ආසන ක්‍රමයේ ක්‍රියාත්මක නොවන තත්වයක් ඇතුළෙත් මේ මැතිවරණ ක්‍රමයේ ඇතුළෙත් 3/2ක් ගන්න ඔබතුමාලාගේ ආණ්ඩුවට හැකියාව ලැබිලා තියෙනවා. මෙතන ඒක එක්තරා විදිහකට විශිෂ්ට ජයග්‍රහණයක් නේ මේ ඉලක්කම් සහ මැතිවරණ ක්‍රම ආදී සලකලා බැලුවට පස්සේ. එතකොට දැන් අපිට ආරංචි වෙනවා පළමු කාර්ය විදිහට මැතිවරණ ක්‍රමය පිළිබඳව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව අදහසක් තියෙනවා කියලා. ඒක ඉතා ඉක්මනින් සිද්ධ වෙන වැඩක්ද? ආණ්ඩුවේ පළවෙනි කාර්යය අලුත් ව්‍යවස්ථාවක් ගෙනීම හෝ ව්‍යවස්ථා සංශෝධනයකට යොමු වීමද රාජ්‍ය ඇමතුමා? බොහෝ වෙලාවට ව්‍යවස්ථා සංශෝධනයක් එයි. ඉන් පස්සේ හැබැයි මගේ කියවීම අනුව අනිවාර්යයෙන්ම මේ ව්‍යවස්ථාව ඉවත් කරලා අලුත් ව්‍යවස්ථාවක් ගෙනා යුතුයි. මනෝජ් මේක දැන් අපි මේ යන්නේ 20 වෙනි සංශෝධනයටනේ. ඔව්. 19 ඉවත් කරනවා කියන්නේ තව එකක් ගේන්න වෙනවා 20ක්. එතකොට සාමාන්‍යයෙන් බැලුවොත් දේශපාලන විද්‍යාව අනුව පරම්පරාවකට ව්‍යවස්ථාවක් සෑහෙනවා. එහෙම තමයි කියන්නේ. පරම්පරාවක් කියලා කියන අවුරුදු 25ක් 30ක් 35ක් වගේ කාලයක්. ව්‍යවස්ථාවක් ගේන්න පුළුවන්. ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න පුළුවන් අවුරුදු 5කට සැරයක්. දැන් 5 20න් වැඩි කරොත් අවුරුදු 100ක් නේතන. 78 ඉඳන් මේ වෙනකොට අවුරුදු 100ක් ගිහිල්ලා නැහනේ. එතකොට මේ ව්‍යවස්ථාව කොයිතරම් දුර්වලද දියාරුද කියලා අපිට තේරෙනවා. අන්න ඒ නිසා අපි කියන්නේ
මේ ව්‍යවස්ථාව අයින් කරලා අලුත් ව්‍යවස්ථාවක් ගේන්න ඕනේ. මේ ව්‍යවස්ථාව ලයිලයියේ ගෙනාවේ අර ඔබ කියනවා වගේ යම් යම් රාමු වලට කොටු කරලා එක්තරා කණ්ඩායමක් පමණක් බලයේ ඉඳීවිය කියන එක දේශපාලන අරමුණකුත් ඊටත් වැඩිය ආර්ථික වශයෙන් කණ්ඩායමක් මේ රටේ බලවතුන් බවට පත් කිරීමට. ඒ ආර්ථික න්‍යාය පාවිච්චි කර ඒකට අනුව තමයි මේ දේශපාලන ක්‍රමවේදය කියන්නේ මැතිවරණ ක්‍රමය සකස් කළේ. එතකොට මේ ඔක්කොම ගැබ් වෙලා තියෙන්නේ මේ ව්‍යවස්ථාව තුල. මේවා එළියට ගන්න. මැතිවරණ ක්‍රමය එළියට ගන්න. 13 වෙනි සංශෝධනය ඒවා අනවශ්‍යයි. මම පළාත් සභා ක්‍රමය මම කියන්නේ මේක රටට අපිට අනවශ්‍යයි. හැබැයි මේ ක්‍රමය ඇතුලේ ඒක අතාරින්න බැරි වෙයි. නෑ ඇයි බැරි? ඔබ හිතන්නේ අතාරී කියලාද? ඇයි බැරි? මේ සකස් මට තේරෙනවා ඔබතුමාගේ ප්‍රශ්නය. මේ ඔබතුමාගේ අදහස මේ හැබැයි මේ සකස් වෙලා තියෙන තත්ත්වයන් නුව අතහරියද? අපේ ස්වෛරීත්වය ස්වාධීනත්වය අමුයේ කෙලසපු තැන තමයි මේ පළාත් සභාවලට එකඟ වීම. ඇයි අපි මේක කරගහගෙන යන්නේ? ඒ ස්වෛරීත්වය ස්වාධීනත්වය නිසානේ මම අහන්නේ. කොයිතරම් ප්‍රායෝගිකද මේ ක්‍රමය? ඇයි පළාත් සභාවලට මේ තරම් වීදම් කරන්නේ? මොකද්ද මේ මිනිස්සුන්ගේ සල්ලි නේද අපි මේ කාට හරි නිලතල ටිකක් දෙන්නද මේ හදන්නේ? മന്ത്രിවරු තවත් කණ්ඩායමක් බිහි කරන්නද හදන්නේ? ඒක ඒ තුලින් අපිට මේක දෙන්නේ සන්තෝෂමක්ද? මේ අල්ලසක්ද මේ දෙන්නේ? ඒකට මිනිස්සුන්ගේ සල්ලි වීදම් කරන්න ඕනේද? දැන් මේ පළාත් සභාව තිබුණේ නැහැ කියලා මොකක් හරි ප්‍රශ්නයක් තියුණාද? හැබැයි ආණ්ඩුව කියලා තියෙනවා ඉතා ඉක්මනින් පළාත් සභාව ඡන්දේ තියෙනවා කියලා. නෑ මම කියන්නේ මගේ මතය. ඔව්. මගේ මතය. ඒකට මේ පළාත් සභාව අපේ රටට අනවශ්‍යයි. ඇයි අපිට බැරි පළාත් පාලනයේ ආයතන වලට තව බලය වැඩි කරන්න? මේ පළාත් සභාවල තියෙන බලය දෙන්නකෝ පළාත් පාලන ආයතන වලට. ඒ වගේම දැන් පළාත් සභාව වලට යම්කිසි බලයක් තියෙනවා නම් ඒ බලය ආවේ මධ්‍යම ආණ්ඩුවේ තිබිච්ච බලයක් නේ. එතකොට ඒ තුල මොකක්ද උනේ? මේ සමගාමී ලයිස්තු අරවා මේවා කියාගෙන ඇවිල්ලා අවසානයේ කොමක්ද උනේ? අපි කතා කළා මේ ඉස්කෝල ගැන. අධ්‍යාපනයේට අද මොකද වෙලා තියෙන්නේ? සෞඛ්‍යයට මොකද වෙලා තියෙන්නේ? කෘෂිකර්මයට මොකද වෙලා තියෙන්නේ? බෙදාගත්තට අයිතිකාරයෝ නැහැ. එක්තරා නිලධාරී පැලැන්තියක් නඩත්තු වෙනවා. ඒ වගේම දේශපාලඥයෝ කණ්ඩායමක් නඩත්තු වෙනවා. ඒක නෙමෙයිනේ රටකට වෙන්න ඕනේ. රටකට වෙන්න ඕනේ හොඳම දේ. එතකොට හොඳම දේ නම් මේ අනවශ්‍ය දෙයක් අයින් කරන්න අපි ඇයි මැලි වෙන්නේ? ජනතාවට තියෙන ප්‍රශ්නෙත් ඒකනේ අර හොඳම දේ නෙමෙයි තමන්ට අවශ්‍ය දේ නෙමේ හැම දෙයක් ඇතුළෙම කරගන්න හදනවා කියලා කියන්නේ. ජේ.ආර්. ජයවර්ධන 78 ව්‍යවස්ථාව කේවල ක්‍රමයේ ඉඳලා සමානුපාතික ක්‍රමයට ගෙනාවෙම බලේ ඉන්න තියෙන අවශ්‍යතාවයට ව්‍යවස්ථාව වෙනස් කිරීමේ සීමා පැනෙව්වෙම කිසිදාක එලවන්න බැරි වෙයි, කිසිදාක පරාජය කරන්න බැරි වෙයි කියන අදහසින් කියලා කියවෙනවනේ. එහෙම සංවාදයක් තියෙනවනේ. මේ වෙලාවෙත් සමහර තැන්වල සංවාද මතුවෙන්නේ එහෙම දැන් 19 වෙනි සංශෝධනයෙන් අහෝසි කරපු දේවල් 18 වෙනි සංශෝධනයේ තිබුණු දේවල් නැවතත් සක්‍රිය කරගන්න කියලා යම් සැකසංකා මතුවෙන තැන් පිළිබඳව සමාජයේ ප්‍රශ්න කරමින් ඉන්නවා. ආයෙමත් අර ඔබ කලින් උත්තරේදී මතු කරා වගේ පෞද්ගලික අවශ්‍යතා ඉෂ්ට කරගන්නද ආයෙ ව්‍යවස්ථාවකට යන්න කියලා සංවාදය වෙන්න තියෙනවා. එහෙම ව්‍යවස්ථා හදන්න බෑ. එහෙම ව්‍යවස්ථා පෞද්ගලික උමනා අපේක්ෂාවන් තුල ව්‍යවස්ථා බිහි වෙන්න බෑනේ. ව්‍යවස්ථාව බිහි වෙන්නේ මුළු රටටම. එහෙම නැතුව අපේ කණ්ඩායමට හෝ අපේ කල්ලියට හෝ මට හෝ වෙන්න බෑ. ඒකින්ද 19 අහෝසි වුණාම 18 බලාත්මක වෙන්නේ නැහැ. එහෙම එකක් නැහැ. 18 අහෝසිනේ. 18ක් නැහැ දැන්. 18 වෙනි සංශෝධනය නැති නිසා ඒක මේට ගෙනාවේ 19 වෙනි සංශෝධනයේ ඒව අහෝසි වුණා. එතකොට අලුත් එකක් සංශෝධනයක් ගේනවනම් අලුත් සංශෝධනයක් ගේන්න ඕනේ. හැබැයි මේ සංශෝධනය පුද්ගල මූලික වෙච්ච දෙයක් වෙන්න බෑනේ. දැන් අපි හිතමු උදාහරණයක් ඇටියට ද්විත්ව පුරවැසි භාවයේ තියෙන කෙනෙකුට දේශපාලනය කරන්න පුළුවන්. පුද්ගලිකව මම එකඟ නැහැ. පුද්ගලිකව මම එකඟ නැහැ. ඔහු අපේ රටට තියෙනවට වැඩිය හිතයිෂී භාවයක් තියෙන්නට පුළුවන් දෙවනි පුරවැසි භාවය ගත්ත රටට.
යම් කිසි වෙලාවක මේ පුද්ගලයා පළවෙනි රටට බැරිද එහෙම හිතයිශී භාවයක් වැඩිපුර තියෙන්නේ එහෙනම්? නෑ ඒක තියෙන්නත් පුළුවන්. මං කියන්නේ තිබුණ අපි උපකල්පනය කරමුකෝ අර විදියට තිබුණොත් අපේ ස්වෛරීත්වයට ස්වාධීනත්වයට තීන්දුව తీරන ගැනීමේදී ලොකු බලපෑමක් එනවනේ. ඒක මේ ඔය හැම රටකම ඔය ඕවා තියෙනවා. දැන් අපි කියන්නකෝ මේ මම තවත් රටක පුරවැසි භාවයක් ගත්තා. එතකොට මට බෑ ඒ රටේ සියලුම නිලතල වලට තරඟ කරන්න. යම් කිසි තැනකට විතරයි මට එන්න පුළුවන්. එතනින් අපිට එන්න දෙන්නේ නැහැ. එහෙම නොයෙක් ආකාරයේ ඒවා සීමා කරලා තියෙනවා. අර ඇමරිකානු ජනාධිපති සරණෙත් මේ වෙලාවේ ඒ පිළිබඳ සංවාදයක් තියෙනවා. ඔව්. ආසියානු සම්භවයක් තියෙන කාන්තාවක් කොහොමද උපජනාධිපති ධුරයට තරඟ කරන්න කියලා. ඔබ කියන ඒ වගේ ඒ රටවල් වලට ආවේනික සීමා තියෙනවා. ආවේනික සීමා තියෙනවා. සමහරවිට නෛතිකව ඒවා ක්‍රියාත්මක වෙනවා. සමහර ඒවා නෛතිකව ක්‍රියාත්මක. දැන් අපි ගිහිල්ලා මම ගිහිල්ලා කොහේ හරි යම් රටේ ලෝකේ තියෙන අනිත් රටවල් අරගෙන බැලුවාම ඒවැ අපි ගත්තොත් එහෙම ද්විත්වපුරවැසි භාවයක් අරගෙන මම ඉදිරිපත් වෙනවා නම් යම්කිසි මහජන ඡන්දෙන් තේරීපත් වෙන නිලයකට හැබැයි ඒවැ සීමා තියෙන මට යන්න පුළුවන් මෙන්න මේ එක්කෝ මේ පළාත් පාලන මට්ටමේ විතරයි. එහෙම නැත්නම් ප්‍රාන්ත මට්ටමට පමණයි. එතන ඉහළ බෑ. එහෙම ඒවා තියෙනවා. දැන් අපේනේ මේ ඔක්කොම ඇරලා ලැස්ති කරලා දෙන්නේ. ඒවා කරන්න බෑ. මගේ පෞද්ගලික මතය තමයි මේ කියන්නේ. ඒ වගේ දේවල් වලට ඉඩ දෙන්න බෑ. ඒ වගේම තමයි අපි අර රටක් හැටියට හිතලා මේ ජනතාවගේ සුභසිද්ධිය තකා කටයුතු කරනවා විනා මේ අපිට තියෙන පෞද්ගලිකත්වය මුල් කරගෙන අපේ තියෙන පෞද්ගලික අභිලාෂයන් මුදුන්පත් කර ගැනීම සඳහා කටයුතු කරන්න ව්‍යවස්ථාව අවශ්‍ය නැහැනේ. ඒවට ව්‍යවස්ථාව ඕනේ නැහැ. බොරුවට ව්‍යවස්ථාවක් හදා ගන්නවා නම් ඒක කරන්නේ අර නෛතිකව තියෙන බලය ගැනීම ඒකටත් හරි කියලා කියන්නනේ. ඉතින් ඒක ඕනේ නැහැනේ. එවන ඒක ඕනේ නැහැ. මම කොටින්ම කියන්නේ දේශපාලනය කරන්න අනවශ්‍යයි වැනි පුද්ගලයන්. ඒගොල්ලන්ට පුළුවන් ව්‍යාපාර වගේ දේවල් කරගෙන ඒ කටයුතු කරගන්න. ඉතින් හොඳම දේ තමයි හොඳම දේ අපි සියලු දෙනාම එකට එකතු වෙලා මේ ව්‍යවස්ථාව හදන එක රටේ ජනතාවගේ මතයත් විමසලා ඒ වගේම අනිත්කුත් පක්ෂවලත් මතේ විමසලා හොඳම තැනට ඇවිල්ලා ඒ ව්‍යවස්ථාවක් හදන එක තමයි වඩාත් ප්‍රායෝගික කියලා මට හිතෙන්නේ. හොඳයි එහෙමනම් අපි අදට net fm unlimited නිමාවට පත් කරනවා. අලුත් ආණ්ඩුව බලයට පත් වෙලා පාර්ලිමේන්තුව රැස් වෙන්නත් කලින් අද දවසේ අපි ආරාධනා කළේ විදුර වික්‍රමනායක මැතිතුමාට විශේෂයෙන් මැතිවරණයේ ජයග්‍රහණයත් එක්ක කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රථමයා විදිහට තේරීපත් වුණේ එතුමා රාජ්‍ය අමාත්‍යවරයෙකු විදිහට වගකීම් බහර අරගෙන තිබෙනවා. මේ අතර යම් සංවාද ඇති වුණා, අදහස් මත වුණා, බලාපොරොත්තු තිබුණා. ජනතාවටත් රජය මොනවද කරන්න යන්නේ, ආණ්ඩුව මොනවද කරන්න යන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් යම් අදහස් දැනගැනීමේ ඌමනාවකුත් තිබුණා. ඒ වෙනුවෙන් අපි අද දවසේ ආරාධනා කළේ ජාතික උරුම ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය මැතිතුමාට විදුර වික්‍රමනායක මැතිතුමාට බොහොම ස්තුතියි අපේ ආරාධනයෙන් පැමිණියාට සහ අපි ඔබතුමාට සුබ පතනවා. ඔබේ විෂය ඇතුලේ සුබවාදීව රටට දැනෙන යමක් කරන්න ආපහු හැරිලා බැලුවාට පස්සේ අපි හැමෝටම සතුටු වෙන්න පුළුවන් දෙයක් කරන්න ශක්තිය ලැබෙන්න කියලා අපි සුබ පතන අතරේ බේවින් ස්තුතිවන්ත වෙනවා අපේ ආරාධනෙන් වැඩසටහනට සහභාගී වුණාට ඔබතුමාට. බොහොම ස්තුතියි මනෝජ්. ඒ වගේම ඕනේ වෙලාවක අපිට කතා කරලා අපේ වරදක් අඩුපාඩුවක් තියෙනවා නම් පෙන්නලා දෙන්න. ඒකම ඔබට අපේ හිස්තැන් පුරවන්න අවස්ථාවක් තියෙනවා නම් ඒකටත් දායක වෙන්න අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී විශේෂයෙන්ම මාධ්‍ය ඒකත් කලාවක්නේ. ඒ සියලු දෙනාටත් ආරාධනය කරන්න යම්කිසි සංවාදයක් ගොඩනැගීම සඳහා. බොහොම ස්තුතියි විදුර වික්‍රමනායක මැතිතුමා. එවනම් අපි යලිත් හමු වන බලාපොරොත්තු ඇතිව සමුගන්නවා. ප්‍රාර්ථනීය සැමට සුබ රාත්‍රියක්. ආයුබෝවන්. Net FM unlimited බැලුම් ගලි නොකී කතා.